ආයුබෝවන් දරුවනේ. ඉතින් අදත් අපි සුපුරුදු පරිදි අපේ විද්‍යාව ක්ලාස් එක එහෙම නැත්නම් සයන්ස් අපි අද මේ ආකාරයෙන් පටන් ගන්නවා. ඔයගොල්ලෝ දන්නවා මේ කොවිඩ් වසංගතය නිසා අපිට විටින් විට මේ වගේ සමහර වෙලාවට ඔන්ලයින් ක්ලාසස් arrange කරන්න වෙනවා. සමහර වෙලාවට ෆිසිකල් ක්ලාස් arrange කරන්න වෙනවා. ඒතර මේ දෙක අපිට සමබරව නිවැරදිව ගෙන යා ගන්න සිදු වෙනවා. ඒ වගේම තමයි ඔයගොල්ලොන්ගේ වගකීමකුත් තියෙනවා. දැන් ඔයගොල්ලෝ 10 වසරට ආපු ගමන් මේ 10 වසරට ආව ඕගොල්ලෝ මේ සයන්ස් සබ්ජෙක්ට් එක ඉතාමත් සංකීර්ණ සබ්ජෙක්ට් එකක් මේක නිවැරදිව අල්ලගන්න නම් අනිවාර්යෙන්ම මේ ආකාරයේ කුමන ක්‍රමයකට වුණත් හුරු විය යුතුයි. ඒ වගේම තමයි ඔයගොල්ලෝ පොඩ්ඩක් අහන්න ඔයගොල්ලොන්ගේ උඩ ඉන්න 11 වසරේ සහ මේ අවුරුද්දේ O level ලියපු. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා ගිය වසරේ සිසුන් මේ අවුරුද්දේ තමයි O level ලිව්වේ. ඒ අයගෙන් අහලා බලන්න ඒ අයට අත් වූ ඉරණම එයාලට නිවැරදිව 10 වසර සිලබස් එක කතා කරගන්න බැරි වුණා. හා පාඩම් එයාලගේ කවර් උනේ නැහැ. එහෙම වුණාම එයාට විභාගෙට ටිකක් අපහසු වුණා. නමුත් අපේ මේ ක්ලාස් එක තුල myteachers.lk හා සිප්සෙවන ආයතනය ඒ වගේම මගේ විද්‍යාව ක්ලාස් මේකදී ඔයගලන්ට විශේෂ වරප්‍රසාදයක් තියෙනවා. ඒ තමයි ඔයගලන් නිවැරදිව පාඨමාලාව එහෙම නැත්නම් මේ විද්‍යාව ඉවර කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ වාසිය උපරිම ගන්න කියලා කියමින් අපි අද පටන් ගන්න යන්නේ ඔයගොල්ලෝ දන්නවා පළවෙනි ඒකක වලින් අපි බහුතරයක් ඉවරයි. ඒ වගේම තමයි 7 වෙනි පාඩම අපිට සාකච්ඡා කරන්න තියෙනවා. මේක ගොඩාක් වැදගත් පාඩමක්. ඔයගොල්ලෝ දන්නවා රසායනික ගණනය කිරීම. 10 11 ශ්‍රේණි සෑම කෙනෙක්ටම වැදගත් පාඩමක් තමයි මේ මූලද්‍රව්‍ය ප්‍රමාණීකරණය කියන්නේ. හරිද? මේ පාඩම ඒ නිසා මම චූට්ටක් තියනවා. මොකද ඒක ඒ තරම් සංකීර්ණ හා ඒ තරම් හොඳට පැහැදිලි කරන්න ඕන. අපි මේකට වෙනම කාලයක් අරගෙන උගන්වන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි 8 වෙනි පාඩම ජීවින් ජීවින්ගේ ලාක්ෂණික ජීවින්ගේ ලාක්ෂණික ගැන අපි මේ පාඩමේ සාකච්ඡා කරන්නේ ජීවින්ගේ ලාක්ෂණික ගැන සාකච්ඡා කරන්නේ ටියුට් එකකින්. ඉතින් ඒ ටියුට් එක නිබන්ධනය අපි සකසලා අවසන්. ඒක ඉදිරි සතියේදී ඔබට ලැබෙන්න සලස්වන එක ඔබට ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපි ඒ නිසා අද අපි 9 වෙනි පාඩම සාකච්ඡා කරනවා. මේ පාඩම යම් ආකාරයක කෙරිච්ච අයත් ඇති නොකරන අයත් දෙගොල්ලන්ටම වඩාත් යෝග්‍ය වෙන විදිහට ඒ වගේම වැදගත් වෙන විදිහට තමයි මම අද මේ පාඩම කරන්නේ. හොඳයි. මොකද්ද මේ 9 වෙනි පාඩම? චුට්ටක් මතක් කරගමු. මොකද්ද මේ 9 වෙනි පාඩම? මතකයක් තියෙනවා නම් 9 වෙනි පාඩම ගැන? මේක සෙකන්ඩ් ටර්ම් පාඩමක්. නමුත් අපි ටිකක් විගසින් ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා හේතුව තමයි අපිට දැන් ෆස්ට් ටර්ම්ද සෙකන්ඩ් ටර්ම්ද කියලා අදාළ නැහැ. මොන ටර්ම් එකේ වුණත් අපි ඉතාමත් ඉක්මනින් මේ පාඩම් මාලාව අවසන් කළ දෙන්න තමයි හැමතිස්සෙම අපි උත්සාහ කරන්නේ. හොඳයි. එතකොට ඔයගොල්ලෝ දන්නවා මේ පාඩම් මාලාවේ 9 වෙනි පාඩම මේ 9 වෙනි පාඩම තමයි අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. සංප්‍රයුක්ත බලයන් ගැන තමයි කතා කරන්නේ. ඊට කලින් මට චූට්ටක් මතකයේ ආවර්ජනය කරලා දෙන්න. බලය ගැන හොඳ අවබෝධයක් ඇති. මට චූට්ටක් ආන්සර්ස් දෙන්න මෙතන ඉන්න අයගෙන්. බලය කියලා පාඩමක් අපි සාකච්ඡා කරා. ඒකේ නිව්ටන් නියම ගැන කතා කරා. මට මං නම් කරන්නම් මට චූට්ටක් ආන්සර් එකක් දෙන්න. හිරුනි කාවින්දයා. මට චූට්ටක් කියන්න නිව්ටන් පළවෙනි නියමය මොකක්ද? දෙපාන්දරම චූට්ටක් නේද? වෝම් අප් වෙන්නත් එක්ක අපි චුට්ටක් ප්‍රශ්න අහලා. ඔව් කියමු බලන්න. අන්මියුට් කරන්න පුළුවන්. බාහිර අසන්තුලිත බලයක් යෙදෙන තුරු නිශ්චිත වස්තුන් නිශ්චිතතාවයේ පවතී. 4 චලනය වන වස්තුන් ඒකාකාර ප්‍රවේගයකින් ඔව් හොඳයි. අපි කිව්වා අසන්තුලිත බාහිර බලයක්. ඒ කියන්නේ බාහිරින් බලයක් යම් වස්තුවක් මත යෙදෙනවා නම් ඒ යෙදුනොත් විතරයි ඒකේ ඒකාකාරී බව නැති වෙන්නේ. ඒකේ තේරුම තමයි මේ මත අසන්තුලිත බාහිර බලයක් යෙදෙනකන් ඒ කියන්නේ යෙදිලා නැහැ කියන එක මේ කියන්නේ. යෙදිලා නැත්නම් ඒක නිශ්චල නම් නිශ්චලතාවේනොත් ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරනවා නම් චලිත වෙනවා නම් ඒක එම ප්‍රවේගයෙන්ුත් චලිත වෙයි කියලා කිව්වා. ඔන්න ඕක තමයි කාරණේ. අපි දෙවන නියමෙත් බලමු නේද? චුට්ටක් මේ බලය ගැන අපි මතක් කරගන්න එපා. අපි අවස්ථාව දෙමු. චාරු දෙවනි නියමය.
නිව්ටන්ගේ දෙවන නියමය. වස්තුවක ඇතිවන තරණය එයට යොදනු ලබන අසන්තුලිත බාහිර බලයට අනුලෝමව සමානුපාත වන අතර වස්තුවේ ස්කන්ධයට ප්‍රතිලෝමව සමානුපාතයි. ඔව්. හරි. මොකක්ද ඒ කිව්වේ? දෙවන නියමයට අදාළව චුට්ටක් බලන්න අපිට භාවිතා කරන්න වෙන F සමානයි ma කියලා සූත්‍රය. එතකොට මේකෙදිත් කතා කරන්නේ බලය ගැන. කලින් එකේ බලයක් යෙදුනේ නැහැ. මෙන්න මේ නියමයේ දෙවන නියමයේ තමයි බලයක් යෙදුනේ. මොන බලයක්ද? අසන්තුලිත බලයක්. මම මේක හැමදෙස්සෙම කියන දෙයක් තමයි අසන්තුලිත බලයක් කියන්නේ උදාහරණයක් විදිහට යම් වස්තුවක් මත මේ දිශාවට 10 නිව්ටන් හා මේ දිශාවට 10 නිව්ටන් යෙදුනොත් මේක මත බලයක් යෙදිලා නමුත් අසන්තුලිත නැහැ. අසන්තුලිත නැහැ. මේක අසන්තුලිත වෙන්නේ කොහොමද? චුට්ටක් හිතන්න. මෙම වස්තුව මත මේ දිශාවට 11 නිව්ටන් යෙදිලා මේ දිශාවට 10 නිව්ටන්. එහෙනම් අසන්තුලිත වෙන්නේ මෙන්න මේ දිශාවට කීයක බලයක් නිසාද? 1 නිව්ටන් බලයක් නිසා. එතකොට නිව්ටන් දෙවන නියමයේ කියනවා මේ මත යෙදෙන ත්වරණය. ත්වරණය කියන්නේ ඇක්සලරේෂන් එක. ඒ ත්වරණය මේ අසන්තුලිත බාහිර බලයට අනුලෝමවත්. මේ බලන්න අපි අනුලෝම ලියන ක්‍රමය. ඒ වගේම තමයි මේ ත්වරණය ස්කන්ධයට ප්‍රතිලෝමවත් සමානුපාතික වේ කියලා කියනවා. එහෙනම් මේ අනුව අපි බලය කියන එක අසන්තුලිත බාහිර බලය රඳා පවතින සාධක දෙකක් තියෙනවා. ඒ තමයි ස්කන්ධය හා ත්වරණය. මේ ත්වරණය වෙනස් කරාම ඒ මත යෙදෙන අසන්තුලිත බාහිර බලයත් වෙනස් වෙනවා. ඒ වගේම ස්කන්ධය වෙනස් කරාමත් අසන්තුලිත බාහිර බලය වෙනස් වෙනවා. එහෙනම් බලය ගැන ඒ අවබෝධය තියෙනවා. ඊට පස්සේ අපි තුන්වෙනි නියමයට යන්කෝ. අපි ආන්සර් එක දෙන්න. මම අන්මියුට් කරන්න මේ කරන්නම්. පස්සින්දු. පස්සින්දු. තුන්වෙනි නියමය. සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූ ප්‍රතික්‍රියාවක් ඇත. නිවැරදි. සෑම ක්‍රියාවකටම එහා සමාන වූ ඊට ප්‍රතිවිරුද්ධ වූ ප්‍රතික්‍රියාවක් හටගනී කිව්වා. ඒ කියන්නේ හරියටම කිව්වොත් අපි ගත්තොත් යම් පුද්ගලයෙක් මේ වගේ ඉන්නවා. මේ පුද්ගලයාගේ බර අපි ගන්නවා නිව්ටන් 500ක් කියලා. මේ ලියලා තින්නේ බර. මෙයාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 50යි. මෙයාගේ බර කියන එක ඇති වෙන්නේ ගුරුත්වජ ත්වරණය නිසා. දැන් හිතන්න 500 නිව්ටන් බලයක් මෙයා පොළවට ඇති කරනකොට පොළව විසින් ඒ හා සමාන වූ ඊට ප්‍රතිවිරුද්ධ වූ හොඳට බලන්න ඒ හා සමාන වූ ඊට ප්‍රතිවිරුද්ධ වූ බලයක් ඇති කරනවා. ඒකට අපි කියනවා ප්‍රතික්‍රියාව. මේක තමයි එයාගේ ක්‍රියාව. මේක තමයි ප්‍රතික්‍රියාව. ඔකට තමයි අපි කියන්නේ action. මේක reaction. ඉංග්‍රීසි වලින් අපි මෙහෙම දක්වනවා. එතකොට හරි. දැන් අවබෝධයක් තියෙනවා මේ බලය ගැන. මොකක්ද මේ සංප්‍රයුක්ත? විද්‍යාවෙන් හිතන්න කලින් චුටක් සිංහලෙන් හිතමු. මොකක්ද මේ සංප්‍රයුක්ත බලයක් කියන්නේ? සංප්‍රයුක්තයක්. සිංහල අර්ථය ඔයගොල්ලෝ මොකක්ද හිතන්නේ? දන්න කෙනෙක් චුටක් අත උස්සන්න. සංප්‍රයුක්තයක්. මොකක්ද මේ? ජිනාලි නෙත්මි නී. ඔකේ කෙනෙක් අත උස්සලා තිනවා. ජිනාලි මොකක්ද මේ සංප්‍රයුක්ත බලයක් කියන්නේ? සංප්‍රයුක්තයි. දන්නේ නැද්ද? අපි බලමු. මෙන්න මේකයි කතාව. සංප්‍රයුක්තයක් කියන්නේ බල කිහිපයක් වෙනුවට යොදන්න පුළුවන් තනි බලය. උදාහරණයක් විදියට කොහොමද අපි වස්තුවක් මත බල කිහිපයක් යොදන්නේ? ඔනක ගොඩාක් වැදගත්. පළවෙනි දේ හොඳට බලාගෙන හරීම ලේසි පාඩමක් මේක. බලය කියන වචනේ ගෑවිලා තියුණට මේක භෞතික විද්‍යාව පාඩමක් වුණාට මේක මාරම ලේසි පාඩමක්. හරිම ලේසි පාඩමක්. එතකොට චුට්ටක් බලන්න මගේ ගාව වස්තුවක් තියෙනවා. මේ වස්තුව මත කෙනෙක් තල්ලු කරනවා මෙන්න මේ ආකාරයට 10 නිව්ටන් බලයක් යොදලා.
වස්තුවක් මත 10 නිව්ටන් යොදලා එක පුද්ගලයෙක් තමයි තල්ලු කරන්නේ. දැන් මේ විදියට තල්ලු කරොත් හෝ ඇදීමක් අපිට මේකම කියන්න පුළුවන් යම් ආකාරයක යම් කෙනෙක් විසින් ඇදීමකට ලක් වෙනවා. දැන් මේ වස්තුව මේ දිශාවට තල්ලු කරොත් යන්නේ මේ දිශාවට. මේක ඇදීමකට ලක් කරනවා යන මේ වගේ අදිනවා ඒත් චලනය වෙන්නේ දිශාවට. පටලවා ගන්න එපා. අවස්ථා දෙකේදී කරලා තින්නේ මේක තල්ලු කිරීම මේක ඇදීම. කොහොම හරි මේ යොදලා තියෙන තනි බලයක්. එක බලයක්. දැන් හිතන්න මම මේ වස්තුව මත තවත් බලයක් යොදනවා. උදාහරණයක් විදිහට මම මේ දිශාවටම 20 නිව්ටන් තවත් බලයක් යොදනවා. එතකොට මේකට අදාළවත් මට ලියන්න පුළුවන් ඕනනම් අදිනවා 20 නිව්ටන් බලය. මේ බල දෙක වෙනුවට යෙදිය හැකි තනි බලයට අපි කියනවා සම්ප්‍රයුක්ත බලය. මේ බල දෙකටම යොදන්න පුළුවන් තනි බලයට අපි කියනවා සම්ප්‍රයුක්ත බලය. එහෙනම් මේ වස්තුව මත යොදන්න පුළුවන් තල්ලු කරන්න පුළුවන් තනි බලය කීයද? 30 නිව්ටන් බලයක් දුන්නා නම් මේ වස්තුව චලිත වෙනවා. මේ වස්තුව ඒ දිශාවට චලනය වෙවි 30 නිව්ටන් බලයකින් ඇද්දනවා. එහෙනම් සම්ප්‍රයුක්ත බලය කියන්නේ බල කිහිපයක් වෙනුවට යොදන්න පුළුවන් තනි බලයක්. බල කිහිපයක් වෙනුවට යොදන්නේ. දැන් අවස්ථා මොනවද? ඒ අවස්ථා ගත්තොත් චූට්ටක් හිතන්න අපි වස්තුවක් මත බල යොදන ආකාර දෙකක් තියෙනවා. ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවා. නමුත් අපේ පහසුවට ඕගොල්ලෝගේ මට්ටමට අදාළව දෙකක් ගන්නවා. ඒ මේකයි. යම් වස්තුවක් මත බලය යොදන්න පුළුවන් ඒක රේඛීයව. ඒ කියන්නේ උදාහරණයක් විදිහට දැන් හිතමු මෙහිම දෙයක්. අපි මාළු දැලක් ඇදීම කියන සංකල්පය හිතනවා. ඔගොල්ලෝ සෑම කෙනෙක්ම මාළු දැලක් අදිනවා දැකලා ඇති. මේ මාළු දැල අදිනකොට චුට්ටක් හිතන්න මුහුදේ සිට මේ දිශාවෙන් ඉන්න පුද්ගලයෝ කිහිප දෙනෙකු විසින් තමයි මේ මාළු දැල අදින්නේ. මේ අදිනකොට හිතන්න එක්කෙනෙක් නිව්ටන් 100කින් අදිනවා. මම සෑම කෙනාම නිව්ටන් 100කින් අදිනවා කියලා හිතුවොත් මේ තුන්දෙනාම ඇදීම නිසා මේ මාළු දැල මත යෙදෙන සම්ප්‍රයුක්ත බලය කීයද? එහෙම නැත්නම් මාළු දැල කීයක බලයක් නිසාද මේ පැත්තට එන්නේ? අපි කියනවා මේ දිශාවට ඇදෙන්න ඕන කීයක් බලයක් නිසාද? 300යි නිව්ටන් බලයක් නිසා. නිව්ටන් 300කින් මෙහෙට එන්න ඕන. මට කියන්න ඕනුනේ මේ තුන්දෙනාම බලය යොදලා තින්නේ ඒක රේඛීයව. එහෙනම් මේ සම්ප්‍රයුක්ත බලය යොදන එක ආකාරයක් තමයි ඒක රේඛීය බලවල සම්ප්‍රයුක්තය ගන්න පුළුවන්. ඒක රේඛීය එක රේඛාවක. තව ආකාරයක් තියෙනවා ඒ තමයි යම් වස්තුවක් මත සම්ප්‍රයුක්ත බලය යොදනවා සමාන්තරව. එන්න මේ වගේ කවුරුවත් දැකලා තියෙද වාහනයක් යම් ස්ථානයකදී තල්ලු කිරීමට භාජනය කරොත් මේ තල්ලු කරනකොට ඔන්න මිනිහෙක් ඉන්නවා ඒ මිනිස්සයා මේක තල්ලු කරන ගමන් එයාගේ පිටිපස්සේ ඉඳන් තව මිනිසෙක් ඒ මිනිස්සෙව තල්ලු කරනවා. එහෙම සංකල්පයක් දැකලා තියෙද? එහෙම දැකලා නැහැ. හැබැයි ඒ පුද්ගලයා තල්ලු කරන්නේ මේ දෙන්නාම එකම තැන. එහෙම නැත්නම් අපි හිතමු මේ තමයි ත්‍රිමානව එක ටිකක් ත්‍රිමාන වඳින්න අමාරුයි. චුට්ටක් බලමු මේම මේ ආකාරය තියෙනවා. දැන් එක පුද්ගලයෙක් එහා කෙළවර ඉඳන් තව පුද්ගලයෙක් මේ කෙළවර ඉඳන් දෙන්න සමාන්තර විදගෙන මේක තල්ලු කරනවා. එතකොටත් හිතන්න එහෙනම් මේ බලය යොදලා තින්නේ කොහොමද? සම්ප්‍රයුක්ත බලය යොදලා තින්නේ සමාන්තරව. එකක් මොකද්ද? ඒක රේඛීයව. එක රේඛාවක් ගේ යොදලා තිනවා. අනිත් එක තමයි සම්ප්‍රයුක්ත. එහෙම නැත්නම් මේ සම්ප්‍රයුක්ත බලය යොදලා තින්නේ සමාන්තරව. දෙන්නෙක් ඉඳගෙන. එතකොට මේ බලයන් මේකේ අවස්ථාව ගත්තොත් මම මේකට අදාළ පොඩි ඩයග්‍රෑම් එකක් ඇන්දොත් මෙන්න වස්තුවක් තියෙනවා. මේ වස්තුව මත 15 නිව්ටන් බලයක් හා 10 නිව්ටන් කියන බලයන් දෙකක් යොදනවා. මේ යොදලා තියෙන සමාන්තරව. එහෙනම් මේ බල දෙක සමාන්තරව යෙදුවා නම්
මේ වස්තුව මත යෙදෙන සංප්‍රයුක්ත බලය මේ බල දෙක වෙනුවට යෙදිය හැකි තනි බලය කීයක් වෙන්න ඕනද? 25 නිව්ටන් වෙන්න ඕන. දැන් තේරුණාද බල යෙදිච්ච ආකාරය අනුව වෙනස් වෙච්ච විදිය. එන එක අවස්ථාවක් තමයි එක රේඛාවක් දිගේම සියලුම බලය යෙදෙන්න ඕන. අනිත් කාරණේ තමයි බල යෙදෙන්න ඕන සමාන්තරව මේ ආකාරයට. එහෙම යෙදුනහම සමතුලිත වෙනවා. හොඳයි. අපි චුට්ටක් යමු පළවෙනි අවස්ථාවට අදාළ ටිකක් උදාහරණ. ඔන්න ඒක රේඛියනේ. එක රේඛාවක් දිගේ අදිනකොට ඔයගොල්ලෝ දන්නවා අර මම කිව්වා වගේ මාළු දැලක් ඇදීමේ කියන සංකල්පය. ඒ වගේම සමහර අවස්ථා දැන් ඒ අවස්ථාවේදී සියලුම දෙනා එකම දිශාවට ඒ කාර්ය කරනවා. සියලු දෙනා එකම දිශාවට තමයි ඒ කාර්ය කරන්නේ. හදිසියවත් චුට්ටක් හිතන්න ඒ වස්තුව මත දෙදිශාවට බලයක් යෙදුවොත් කුමක් සිදු වේද? එකෙන් අදහස් කරන්නේ කෙනෙකු මේ දිශාවට 20 නිව්ටන් යොදන ගමන් මේ පැත්තට 25 නිව්ටන් යොදනවා. මේක ඒක රේඛීය බල යෙදීමක්. මොන අවස්ථාවද ඒක රේඛීය? එක රේඛාවක් දිගේ යොදන්නේ. හැබැයි බල යොදලා තින්නේ විරුද්ධ දිශාවට. ඒ කියන්නේ ඒක රේඛීයව යොදන බල දෙක අපි දෙකකට බෙදන්න පුළුවන්. බලය එකම දිශාවට යොදන අවස්ථාවක් තියෙනවා. විරුද්ධ දිශාවලට යොදන අවස්ථාවක් තියෙනවා. උදාහරණයක් විදියට මේක හිතමුකෝ. ප්‍රායෝගිකව හිතන සෑම විටම මේක ප්‍රායෝගිකව හිතන්න. මේ වස්තුව මත 20 නිව්ටන් බලයක් මේ දිශාවට යෙදුවොත් අනිත් දිශාවෙන් 25 බලයක් යෙදුවොත් මේ වස්තුව සංප්‍රයුක්තය වෙන්න ඕන 5 නිව්ටන් බලයක් මොන දිශාවටද? මෙන්න මේ 5 නිව්ටන් බලය විතරයි ඉතුරු වෙන්නේ. ඇයි ඒ 20ක් මේ පැත්තෙන් තල්ලු කරනකොට අර පැත්තෙන් 25ක් තල්ලු කරනකොට හරියට නිකන් ඕගොල්ලෝ ගණිතයට අනුව ඕගොල්ලන්ට මතක ඇති ධන සංඛ්‍යාවක් හා ඍණ සංඛ්‍යාවක් සුළු කරාම ඒකට අදාළව අංශ එකක් ලැබෙනවා. ඒ ධන එකේ තේරුම ඕගොල්ලෝ අඳින සංඛ්‍යා රේඛාවේ මෙන්න මේ දිශාවට ගමන් කරනවා කියන්නේ. ඍණ අගයක් આવොත් ඒක දිශාව අපි නිරූපණය කරන්නේ ඍණ අගයත් මේ පැත්තෙන් නිරූපණය කරනවා හා සමානව ඍණ අගය අපි නිරූපණය කරන්නේ සංඛ්‍යා රේඛාවේ අනිත් දිශාවට. අන්න ඒ වගේ බලන් ගියාම මේකේ 20 25 යෙදුනහම පහක සංප්‍රයුක්ත බලය යෙදෙන්නේ මේකේ. ඒකේ තේරුම තමයි මේ බල දෙක මෙච්චර දෙනවාට වඩා ලේසි නේද පහකින් දුන්නනම්. දැන් තේරුණාද? මේ බල දෙක දුන්නාට වඩා ලේසි නේද අපි මේක හොයාගෙන හරියටම පහක් දුන්නා නම් අනිත් දිශාවට. ඒ කියන්නේ මේ චලිතය සමාන. අන්න ඒක අපි සංප්‍රයුක්ත බලය. එහෙනම් මේකේ සංප්‍රයුක්ත බලය මට තව විදියකට අඳින්න පුළුවන්. අවශ්‍ය නම් මේක බලන්න දෙපැත්තෙන් තල්ලු කිරීමක් කරලා තියෙන්නේ පුල්. මේක මම පුෂ් කිරීමක් කරනවා. නැත්නම් මම මේ දෙපැත්තට ඇදීමක් එහෙම දෙපැත්තට පුල් කිරීමක් එහෙම නැත්නම් දෙපැත්තට ඇදීමක් විදියට ගන්න. මේ ඒ දෙයමයි මේ නිරූපණය කරලා තියෙන්නේ. මේ දෙකම එක හා සමානයි. වෙනස් වෙලා තින්නේ බලය යොදපු ආකාරය. එතකොට මේකෙත් හොඳට බලන්න. 25ක් මෙහෙට අදිනකොට 20ක් අනිත් පැත්තට අදිනවා. එහෙනම් සංප්‍රයුක්තයේ යෙදෙන්න ඕන අනිවාර්යයෙන්ම මේ දිශාවට. 5 නිව්ටන් බලයකින්. මේක යෙදෙන අවස්ථාව මොකද්ද? අප්‍රේල් මාසෙත් ගෙවුණා. කඹත් ඇද්දා. කොවිඩුත් ආවා. කොහොම වුණත් ඔයගොල්ලෝ දන්නවා අවුරුදු ක්‍රීඩාවල එක්තරා සුවිශේෂී අවස්ථාවක් තමයි කඹ ඇදීම. මේක කඹ ඇදීම අපේ අවුරුදු ක්‍රමයක්ම නෙවෙයි. මේකට අදාළව ක්‍රීඩාවකුත් ලෝකේ පවතිනවා. ඒතර කඹ ඇදීමේදීත් වෙන්නේ මොකද්ද? රෝප් එකක් ලණුවක් දෙපස ඉඳගෙන මිනිස්සු දෙපැත්තට අදිනවා. කඹ අදිනවා දෙපැත්තට ඉඳගෙන මේ විදිහට මිනිස්සු අදිනවා. එහෙනම් මේ අවස්ථාවේදීත් වෙලා තියෙන්නේ මොකක්ද? ඒ සෑම පුද්ගලයෙක්ම දෙපසට ඇදලා තිනවා. ඒ වැඩිපුර බලය යොදන දිශාවට අදාළව තමයි මේක චලිතය වෙන්නේ. මම උදාහරණයක් ගත්තොත් මේ අය 100යි නිව්ටන් පැත්තට අදිනවා. මෙයාලා 110කින් ඇදෙනවා. හොඳටම තේරෙනවා. මේක ඇදිලා යන්න ඕන මොන පැත්තටද? මේ දිශාවට. කොච්චර බලයකින්ද
නිව්ටන් 10කින් මේ හැම දෙම බලාගෙන ඉන්න චූටි ළමයෙක් හිතනවා අයියෝ ඕක වැඩක්ද මේ මිනිස්සු ඔක්කොම අයින් කළා නිව්ටන් 10කින් මේක ඇදගෙන යන්න පුළුවන් නේද කියලා. ඔව් ඇත්ත. මේ විරුද්ධ දිශාවට මඩලන්න මේ පැත්තේ 100ක් යෙදිලා ඊට අමතරව යෙදිච්ච 10 නිසා තමයි මේ ක්‍රියාව වුනේ. අපි චූට්ටක් බලමු මේකට අදාළව යම් කාරණා කිහිපයක්. හරිද? මම ඔයගලන්ට පොඩ්ඩක් පෙන්눔 කරන්නම්. දැන් හිතන්න කඹ ඇදීමේ තරංගය කියන එක. මේ බලන්න ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඔයගලන්ට ස්ක්‍රීන් එක පේනවද? චුට්ටක් මට අතුස්සන්න හරි කියන්නම් මේ. ඔව් මම අයිමත් වීඩියෝ එක සිලෙක්ට් කරන්නම්. මේ බලන්න කඹ ඇදීමේ තරංගයක්. අවස්ථාව හොඳට නිරීක්ෂණය කරන්න. මේත් එක්කම අධ්‍යයනය කරන්න මේ අය වස්තුවක් මත බලය යොදන ආකාරය ගැන. හොඳට බලන්න. මේ දෙපසම ඇදලා තියෙන්නේ. හැබැයි හොඳට බලන්න මේ දෙදිශාවටම එදිච්ච සංප්‍රයුක්ත බලය නිසා බිඳුවක් වෙලා. හැබැයි කවුරුම හරි මොනම හරි පැත්තක් වැඩිපුර බලයක් යෙදුවොත් ඒ දිශාවට යන්නේ. ඔයගොල්ලන්ට පේන ඇති ඇත්තටම දෙපැත්තෙන් බලයන් යොදනකොට හැමතිස්සෙම බලන්නේ බැලන්ස් කරගන්න සමතුලිත කරගන්න. නමුත් මේ අසමතුලිත එහෙම නැත්නම් සමතුලිතභාවයේ බිඳගෙන එක දිශාවක් මත යෙදෙන සංප්‍රයුක්ත බලයන් නිසා තමයි ඇදිලා යන්නේ. හරි. මම මේ වීඩියෝ එක ගන්න විශේෂම හේතුව තමයි හොඳට බලන්න මට මෙතනදිම තව දෙයක් උගන්වන්න ඕන වුණා. මේ එක් පුද්ගලයා බලය යොදන ආකාරය හොඳට බලන්න. අපි වස්තුවක් මත බලය යොදනකොට මේ අය ඉන්න ඉරියව්ව කවුරුවත් මේ නිකන් ගහක් වගේ එක කෙලින් ඉඳගෙන එයාලා ඒ බලය යොදන්නේ නැහැ. එයාලා සම්පූර්ණයෙන්ම මේ බලය යොදලා තියෙන්නේ කොහොමද? අර මම මේ රූපත් නිරූපණය කරලා තියෙන්නේ ආනතව. හේතුව තමයි අපිට අපේ දිශාවට ශරීරයේ බරත් එක්කම මේ දෙන්න ඕන. අනිත් එක තමයි මෙතනදී ඒ පුද්ගලයන්ගේ ශක්තිය වගේම දේහ බරත් ගොඩක් වැදගත්. ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලෝගේ ගමක තියෙන මේ පර ගමක අවුරුදු උත්සව දකින්න ලැබුණේ නැහැ. නමුත් මම දැක්ක සමහර ගෙවල් වල නෑදෑ අය එකතු වෙලා මේ වගේ විවිධ ක්‍රීඩා සංවිධානය කරලා තිබුණා. ඒ අවස්ථාවේ ඔයගොල්ලෝ දකින්න ඇති ටිකක් බරසාර ටිකක් ශක්තිමත්භාවය වැඩි අය හිටපු පැත්තට තමයි ටිකක් ගියේ. සමහරලාට මෙහෙමත් වෙනවා. සයන්ස් දන්න කට්ටියක් එක පැත්තක හිටියා නම් එය අර කිව්වා වගේ ඉරියව්වක් යම් ආකාරයක වෙනස් කරගෙන ඒ වගේ පොඩි එනර්ජි එකක් ශක්තියක් දාලා ඒ වැඩේ කරන්න පුළුවන්. මම ඒක අදහස් කරේ ඇයි
සමහර ක්‍රියාකාරකම් තියෙනවා කෙනෙක්ට ශක්තිය තියුණ පළියටම ඒ දේ කරන්න බෑ. එයාට ඒ විද්‍යාත්මක දැනුමක් තියුණොත් ඒ දේ කරගන්න පුළුවන්. සමහරලාට ඔයගොල්ලෝ දකිනවා ඔය එක මාෂල් ආර්ට් නැත්නම් බරිස්සීමේ තරඟ එහෙම නැත්නම් මොකක් හරි එක මහා තඩි පුද්ගලයෝ ඊටාම චූටි අය උස්සලා පොළවේ ගහනවා. මේකේ ඇත්තටම විද්‍යාත්මක පදනමක් තියෙනවා. ඒ අල්ලන ක්‍රමය, ඒ උස්සන ක්‍රමය අනුව. ඒතර කොහොම වුණත් මට මෙතනදී ඒ කාරණෙත් ගන්නන්න ඕන. ඒ වගේම අපි චූටක් තව එකක් බලලිමු. ඒ තමයි කොහොමද අපි මේ බැලන්ස් හා එහෙම නැත්නම් සමතුලිත හා අසන්තුලිත භාවය ගැන චූට්ටක් බලමු. Balanced and unbalanced forces. එන්න වීඩියෝ එක ෂෙයා. And balanced හරි. and මේ තියෙනවා. unbalanced forces. හොඳට බලාගමු. When forces are යම් දෙයක් මත බැලන්ස් එක නැත්නම් Welcome to Moo Moo Math and නැත්නම් Science. අසන්තුලිත And බලයක් balanced යෙදුවොත් and unbalanced ඒ forces. වස්තුන් වෙනස් කරන්න Newton's පුළුවන්. first law of motion අයින් states කරන්න that an පුළුවන්. object at rest stays at rest, and an object in motion stays in motion with the same speed and in the same direction unless acted upon by an unbalanced force. But how are balanced and unbalanced forces සමහර different? දේවල් දකින්න ඔයගොල්ලෝ බැලන්ස් Balanced වෙලා forces will තිනවා. cause no සමතුලිත change in the වෙලා. speed of an මේ object. තියෙන්නේ මං කිව්වේ Balanced මේ forces වස්තුවත් acting on an බැලන්ස්. object in චුට්ටක් හොඳට opposite බලන්න. directions මේ වස්තුව මේ වාහනයත් දෙපසට නිව්ටන් පහ පහ යෙදුව නිසා මේක ඇත්තටම බැලන්ස්. හැබැයි චුට්ටක් and at හිතන්න මේ equal වාහනයක් strength and යනවා strong යනු in the arrows below එක දිශාවට do චලනය not cause වෙනවා a change යනු in the speed of a ඒ moving මත object. අනිවාර්යෙන් අසන්තුලිත බලයක් ක්‍රියා Objects that කරන්න are ඕන. not moving will not start අන්බැලන්ස් moving if acted අන්බැලන්ස් on by කියනට වඩා balanced ඉම්බැලන්ස් forces. තමයි නිවැරදිම ඉංග්‍රීසි වචනය. Remember, මේ මෙයාලත් forces have a යොදාගත්තට magnitude and a direction. දැන් බලන්න මේ අවස්ථාවේදී Unbalanced forces are not equal, රොකට් and they යානයක් cause the motion ගමන් of an කිරීම. object to change. අපි බලමු මේ When two අන්බැලන්ස් එහෙම නැත්නම් මේ unbalanced forces ක්‍රියාවලිය. are exerted බලන්න in වාහනය මත opposite directions, ඉදිරි their දෙසට combined නිව්ටන් force is 10ක් ඇදලා equal පිටිපසට to the 5යි. difference between the two forces. එතකොට අසන්තුලිත The බාහිර බලය magnitude කීයද? and ඒ direction of නිසා the තමයි net මේක force යන්නේ. affects the resulting නිසා motion. මේ වාහනේ This යනවා. combined force is මට කියන්න exerted in the සංප්‍රයුක්ත direction බලය of a කීයක් larger වෙන්නේ නැද්ද? force. Let's take a look at අනිවාර්යෙන්ම some real-world අර examples. දෙකේ වෙනස වෙන්න ඕන. The 5යි forces නිව්ටන් acting බලයක් on the වෙන්න. red pull balls are balanced. The downward force of gravity is equal to the මේ resistance බලන්න අපි මේ force of the වස්තුව pull මතත් table. බෝලය When the මතත් light ball අසන්තුලිත strikes බලයක් the red යොදන්නේ. balls, the forces are now unbalanced and they move in the direction of the force. The forces are balanced on the weights. The downward force of gravity is equal to the resistance force of the yellow rack. The weights do not move. The weightlifter exerts an unbalanced force upward, මේ and the බලන්න weights මේ move in that බලයන් direction. යොදන ආකාරය. The forces on the tennis balls are equal. They are not moving. When the tennis balls are struck by an කොහෙන් unbalanced වුණත් force, අසන්තුලිත it බාහිර causes බලයක් them to යෙදුවොත් move. ඒක වෙනස්කමක් කරන්න The පුළුවන්. resistance ඒකයි force of the නිව්ටන් car is පළවෙනි balanced නියමය with දැන් the තේරෙනවා downward ඇති. force of gravity. අසන්තුලිත බාහිර The බලයක් car නැත්නම් මේ jack වස්තුව exerts නිශ්චලයි an නැත්නම් unbalanced force ඒකාකාර on the ප්‍රයෝගික car යනවා. upward, අසන්තුලිත and the බාහිර car බලය moves in යෙදෙන්න that යෙදෙන්න direction. ඒකට අදාළව කාර්යයක් කරන්න The car පුළුවන් is at දෙයක් rest and වෙනවා. all forces are හරිද? balanced. When the car that is moving strikes the car at rest, then the forces now are unbalanced and the car moves in the direction of this force. If you'd like to know more about unbalanced or imbalanced forces, ඒකෙන් ඔයගලන්ට this අදහස් playlist කරේ will help. අසන්තුලිත බලය හා ඒ කාරණය ගැන. අපි තව එකක් බලමු. වස්තුවක් මත බලය යොදන ආකාරය. හරිද? මේක ටිකක් මේ ෆනි. එහෙම නැත්නම් මේ චුට්ටක් ඔයගොල්ලෝ දැකලත් ඇති සමහර වෙලාවට මේ කාරණේ වීඩියෝ එක පේන්නේ නැත්නම් මම එමත් දාන්නම්. චුට්ටක් හිතන්න අසන්තුලිත බාහිර බලයක් යෙදුවොත් දැන් මම කිව්වා වගේම වස්තුවක් මත අසන්තුලිත බාහිර බලයක් යෙදුවා වගේම මෙතනදී අපි කතා කරන සංප්‍රයුක්ත බලයක්නේ. බල කිහිපයක් වෙනකොට යොදන්න පුළුවන් තනි බලය. දැන් එක කෙනෙක් යොදනවාට වඩා දෙන්නෙක් යොදනකොට ඒ වස්තුව චලනය වෙනවා. දැන් හිතන්න වාහනයක් තල්ලු කරනකොටත් ওই කාරණේමයි යෙදෙන්නේ. දැන් හිතන්න මේ අවස්ථාව මේක නම් ඇත්තටම ටිකක් හාස්‍යජනක ආකාරයට ඉදිරියපත් කරපු එකක්. නමුත් මේකෙන් දෙයක් ගන්න තියෙනවා. අපි චුට්ටක් බලලිමු.
මේ වස්තුව මත බලය යොදන්නේ සමාන්තරව. හරිද? වස්තුව මත බලය යොදලා තියෙන සමාන්තරව. No, I said no. I meant no. Come on, that's it. Stop crying. No, stop crying. Would you stop crying? Come on. Would you please come on? Why do you always cry? Hey. Yeah. Yo. හරි. කොහොමුණත් ඒ අවස්ථාවවලදී ඔයගොල්ලෝ දැක්කේ මේ වස්තුව මත අසන්තුලිත බාහිර බලයක් යොදපු එකක්. ඒකත් අපි නිරූපණය කරමු. මාළු දැලක් ඇදීම කිව්ව අර විස්තරේ ඊට බලන්න. අපි මාළු දැලක් අදින අවස්ථාවකදී ඒක රේඛීයව ඒ පිරිස විසින් එකම දිශාවකට තමයි සෑම විටම බලය යොදන්න ඕන. එතකොට චුටක් අපි බලමු මේ අවස්ථාව. මේ බලන්න මේ පිරිස විසින්ම ඔයගොල්ලොත් මේ අවස්ථාව දැකලා තිනවා නම් මුහුදාසන්නේ යනකොට සමහර තැන්වලදී ඔයගොල්ලෝ දකින්න පුළුවන්. මේ වගේ විශාල පිරිසක් එක දිගට අදිනවා. ඒතර බලන්න එක පුද්ගලයෙක් මේ වැඩේ කරාට වඩා පුද්ගලයන් ගණනාවක් එකතු වෙලා මේක අදිනකොට එමත යෙදෙන සම්ප්‍රයුක්ත බලය වැඩි. මේ කාර්යය අපි හිතන තරම් ලේසි කාර්යයක් නන් නෙවෙයි මාළු දැල් ඇදීම කියන එකත්. සයන්සර්ට අනුව සම්ප්‍රයුක්ත බලය මේ විදිහට අපි සරලව කතා කරත් විවිධ අවස්ථාවලදී මිනිසුන් විසින් යොදන එක් ක්‍රමවේද ඇත්තටම සංකීර්ණ ක්‍රියාවක්. බලන්න ඒ අවසානයේ එයාලා මාළු කොටට අරගෙන. හරි. එතකොට යම් දෙයක් ඔයගලන්ට අවබෝධ වෙන්නේ නැති පළවෙනි දේ තමයි මේ සම්ප්‍රයුක්ත බලය කියන්නේ මොකක්ද කියන කාරණේ. අනිත් කාරණේ තමයි
ඒ සංප්‍රයුක්ත බලය යොදන ආකාර දෙක එක රේඛීයව හා සමාන්තරව ඒක රේඛීයව කියන්නේ එක රේඛාවක් දිගේ උදාහරණයක් විදිහට මාළු දැල ඇදීම නම් එකම දිශාවට සියලුම දෙනාම කඹ ඇදීමේදී නම් දෙපසට විරුද්ධ දිශාවට බල යෙදීමක් කරනවා. සමාන්තරව යෙදෙන එක මම කතා කරා වාහනයක් දෙන්නෙකු දෙපැත්තේ ඉඳගෙන තල්ලු කිරීම වගේ දෙයක්. එතකොට මේ එක් එක් බල මොකක් වුණත් බල කිහිපයක් වෙනකොට යොදන්න පුළුවන් තනි බලයට කියනවා සංප්‍රයුක්ත බලය. හරි සරලයි. එනිසා අපි මේ පාඩමට අදාළව නෝට් එක ලියාගමු. මේක අපි ලියන්නේ භෞතික විද්‍යා පොතේ. භෞතික විද්‍යා පොතේ. එනිසා භෞතික විද්‍යා පොත ගමු. අරගෙන අපි මාතෘකාව දාගමු. සංප්‍රයුක්ත බලය නම් වන පාඩම. ඊළඟ සතියේ අපි කතා කරන්නේ හොඳට මතක තියාගන්න 8 වෙනි පාඩම. ඒක ඔබට ටියුට් එක ලැබෙවි. ඒ ඔස්සේ තමයි අපි සාකච්ඡා කරන්නේ. සංප්‍රයුක්ත බලය. ඒ යටතේ අපි ලියාගමු කාරණා කිහිපයක්. සංප්‍රයුක්ත බලය යටතේ ලියාගන්න. එදිනෙදා ජීවිතයේදී සංප්‍රයුක්ත බලය විවිධ ආකාරයෙන් යොදා ගැනේ. විවිධ ආකාරයෙන් යොදා ගැනේ. විවිධ ආකාරයෙන් යොදා ගැනේ. උදාහරණයක් ලෙස වාහනයක් තල්ලු කිරීමේදී එක් පුද්ගලයෙකු විසින් බලයක් යොදනවාට වඩා කිහිප දෙනෙකු විසින් බලයක් යෙදීම මගින් වැඩි බලයකින් වාහනය තල්ලු කරගත හැක. ඊළඟ රූලෙන් එම යොදන සියලුම බලවලට යෙදිය හැකි තනි බලයක් ඇති අතර එය සංප්‍රයුක්ත බලය ලෙස හැඳින්වේ. හරි. රූලක් ඇරලා වෙනින් පාටකින් ලියමු. රූලක් ඇරලා ලියන්න.
බල එකකට වැඩි ගණනක් බල එකකට වැඩි ගණනක් යෙදෙන විට බල එකකට වැඩි ගණනක් යෙදෙන විට එම බල සියල්ලම නිසා ඇතිවන ප්‍රතිඵලය එම බල සියල්ලම නිසා ඇතිවන ප්‍රතිඵලය ඇති කරන තනි බලය ඇති කරන තනි බලය සම්ප්‍රයුක්තය නම් වේ. ඇති කරන තනි බලය සම්ප්‍රයුක්තය නම් වේ. හොඳයි. ඒ කිව්ව අපි සම්ප්‍රයුක්තේ නිර්වචනය. දැන් එනවා ඔයගලන්ට තේරෙනවා සම්ප්‍රයුක්තය දිශාව අනුව. ඒ කියන්නේ අපිට යොදන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි ඒක රේඛියම අනිත් එක සමාන්තරව. අපි ඒ කාරණෙත් මෙතන දාලා තියමු. ලියාගන්න සාමාන්‍ය පාටින් ඊළඟ රූලෙන් බලය යොදන ආකාරය අනුව බලය යොදන ආකාරය අනුව කොටස් දෙකක් ඇත. කොටස් දෙකක් ඇත. අංක 1 අංක 1 ඒක රේඛීය බල දෙකක සංප්‍රයුක්තය. අංක 1 ඒක රේඛීය බල දෙකක සංප්‍රයුක්තය. ඒක රේඛීය බල දෙකක සංප්‍රයුක්තය. අංක 2 සමාන්තර බල දෙකක සංප්‍රයුක්තය. අංක 2 සමාන්තර බල දෙකක සංප්‍රයුක්තය. හරි. එතකොට ඔයගලන්ට මේකෙදී අපි අදහස් කරේ මම මේක ඩයග්‍රෑම් එකක් විදිහටත් නැවතත් පෙන්නුවොත් අපිට මෙතන අංක 3 කියලාත් ගන්න පුළුවන් ආනත බල නිසා ඇතිවන සංප්‍රයුක්ත කියලා. මම ඒක ඊළඟට චුට්ටක් පැහැදිලි කරලා දෙන්නම්. මොකද ඒක වැදගත් වෙනවා ඉදිරියේදී ඔයගලන්ට. ඒ කියන්නේ O level මට්ටමට නෙවෙයි. ඊට එහා ඔයගොල්ලෝ අධ්‍යයනය කරනකොට ගොඩාක් වැදගත්. අපි මෙතන බල දෙකක් කිව්වට සමහර අවස්ථාවේදී බල ඊට වඩා ගන්නත් පුළුවන්. හරි. බල දෙකක්ම කියන එකම ඔයගොල්ලෝ කොටු වෙන්න එපා. ඊට වඩාත් ඔයගොල්ලන්ට යොදා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ ඒකරේඛීයව යොදන බලවලත් තව ආකාර දෙකක් තියෙනවා. අපිට මෙහෙම බෙදන්න පුළුවන්. දැන් හිතන්න එකම දිශාවට බලය දෙන අවස්ථා. අනිත් එක තමයි විරුද්ධ දිශාවලට බලය යෙදෙන. මොකද්ද මේ කතාව? දැන් අයිමත් දැන් මේක අපි ඔළුවට හරියටම ගමු. නැත්නම් මේ අපිට බෙදීමේ ක්‍රමය මේ ක්‍රමය හරියට තේරෙන්නේ නැහැ. එකම රේඛාවක් දිගේ බලයක් යොදනවා. හරි. දැන් මම උදාහරණ දෙකක් ගත්ත මතකද? එකක් තමයි මාළු ඇදීමයි මාළු දැලක් ඇදීම සහ අනිත් එක කඹ ඇදීම. මේක එකම රේඛාවක් දිගේ අදින්නේ
හැබැයි කඹ ඇදීම කරන්නේ දෙපැත්තට විරුද්ධව බල දෙක. මේක වෙන්නේ එකම දිශාවට බලය දෙනවා. මම මෙතන රූපාත්මකවත් නිරූපණය කරොත් මම එක කිව්වේ මේ ඩයග්‍රෑම් එක ගොඩාක් වැදගත් කියලා. දැන් හිතන්න මේ පැත්තට 5 නිව්ටන් යෙදෙනවා වගේම තවත් බලයක් 10 නිව්ටන් යෙදෙනවා. මේකේ ඒක රේඛීයයි එකම දිශාවට. මේ කතා කරන්නේ යම් වස්තුවක් මත මේ දිශාවට 10 නිව්ටන් යෙදෙනකොට මේ දිශාවට 5 නිව්ටන් යෙදෙනවා. ඒක රේඛීයයි නමුත් විරුද්ධව. හරිද? මෙතන කතා කරන්නේ සමාන්තරව. අපි හිතමු මේ දිශාවට මේ විදිය බල දෙකක් නියපොන. කොහොමද සම්ප්‍රයුක්තය කියන්නේ මේ බල සියල්ලටම වෙනුවට යෙදිය හැකි තනි බලය. අපි චුට්ටක් මේ ඩයග්‍රෑම් එකක් දාලා තියාගමු. මේක තමයි අපි කතා කරන පාර සම්පූර්ණ කතාව. හරිම සරල පාඩමක්. ගොඩාක්ම ලේසි. ගණිතය අනුව හරියට නිකන් එකතු කිරීම හා අඩු කිරීම තියෙනවා වගේ පාඩමක් මේක. විද්‍යාව ඉතාමත් ලේසි පාඩම. හැබැයි මේකෙනුත් ප්‍රශ්න අහනවා. O level විභාගේ ප්‍රශ්න අහනවා. මේක අපි දාමු. මේ සම්පූර්ණ ඩයග්‍රෑම් එකම දාගමු. මේ දිනවල ඔගොල්ලෝ ගෙදර රැඳෙන්න ඒ වගේම තමයි මේ 10 සිලබස් එකේ ඔගලන්ට මේ කාලය ඔගලන්ට chance එකක් කරගන්න පාඩම් කරන්න 10 සිලබස් එක කවර් කර ගැනීම ඔගලන්ට වාසි. ඔගොල්ලෝ තේරෙනවා අපි ඇත්තටම යම් ආකාරයක යම් වේගයකින් ගමන් කරනවා පාඩම් මාලාව නිවැරදිව ඉවර කරන්න පුළුවන්. කලින් අවුරුදු වල ඉවර කරා. ඒ විශ්වාසය තියෙනවා. ඉතින් ඔගොල්ලෝ දන්නවා සමහර අවස්ථාවේදී මේ වසංගතය තව කාලයක් යනකම්ම තියෙනවා. 1000 ඔය කියන්නේ මීට අවුරුදු ගණනාවකට කලින් 1800 ගණන් වලත් මේ වගේ තියුණා. කොහොම හරි ඔගොල්ලෝ දන්නවා ඇති මේ தත්ත්වයට එක්ක විසඳුම අපි ආරක්ෂා වීම. ඒ වගේම තමයි අපි මේකත් එක්ක ජීවත් වෙනවා නම් අනිවාර්යෙන් මේකට හැඩ ගැහෙන්න ඕන. ඉතින් නිකන් හිතන්න අපේ මේ අධ්‍යාපන ක්‍රමයේ අලුත් සංකල්පයක් ඔන්ලයින් සංකල්පය. නමුත් මේක කලින් තිබුණා. නමුත් ලංකාවට අලුතෙන්ම මේ වුණා. ඉතින් ඕගොල්ලන්ට මේ අධ්‍යාපන ක්‍රමය ලබා ගන්න පුළුවන් එකම ආයතනය මේ ආයතනය. අපි ෆිසිකල් කරා. ඒ වගේම තමයි වෙන ආයතන ඔයගොල්ලෝ දන්නවා නිකන් ඔහේ පටන් ගන්නවාට කරගෙන යනවා. නමුත් මෙහි අරමුණක් ඇතුව නිවැරදිව ඉගෙන ගන්න. ඔයගොල්ලෝගේ යාළුවෝ දන්නවා ඇති විවිධ ආයතන වලට යන්න නැති, එහෙම යන්න නැති සම්පූර්ණයෙන්ම ඇනෙනවා. සිලබස් එක කවර් කරගන්න බෑ. ඒ අතින් ඔයගොල්ලෝ වාසනාවන්තයි. හරිද? ඒ නිසා ඔයගොල්ලෝ මේ නිවැරදිව මේ ක්‍රමවේදය ඔස්සේ ඔයගොල්ලෝ සිලබස් එක නිවැරදිව ඉවර කරගන්න. අපි ඒක නිවැරදිව කියලා දෙනවා සහ රිවිෂන් ආකාරයේ වෙනමම නැවතත් කළා දෙනවා. ඔයගොල්ලෝ 11 වසරට අද ඊළඟට පවත්වනවා රිවිෂන් මේක එකක්. අපි මේ විදිහේ වැඩපිළිවෙලක් තියෙනවා. නිවැරදි වැඩපිළිවෙලක්. වැඩ කරන අය රැඳෙන ඒ වගේම තමයි නිවැරදි රිසල්ට් එකක් දාන්න පුළුවන් තැන. ඒ නිසා හරියට සයන්ස් දන්න කෙනකින් සයන්ස් ඉගෙන ගන්න. ඒක තමයි පළවෙනි දේ. හරිද? හොඳයි. මේක දාගෙන ඉවර නම් මට චුට්ටක් අත උස්සන්න. ඔව්. බහුතරයක් දාගෙන අවසන්.
හොඳයි. අපි දැන් මේකෙන් යමු පළවෙනිම එක අරගමු. ඊට කලින් චුට්ටක් ඉන්න. මම මේකේ අනිත් කාරණේත් කතා කරලා ඉන්නම්. දැන් අපිට ආකාර දෙකක් තියෙන්නේ. ආකාර තව එකක් තියෙනවා. ඒ තමයි ඒකරේඛීය බල දෙකක සංප්‍රයුක්තය හා සමාන්තර බල දෙකක සංප්‍රයුක්තය. තව එකක් තියෙනවා ආනත බල දෙකක සංප්‍රයුක්තය. මේක අපි අන්තිම හරියේදී චුට්ටක් දැනුවත් කරනවා කතා කරනවා. නමුත් ඒක චුට්ටක් මතක තියාගන්න ආනත බල දෙකක සංප්‍රයුක්ත කියලා එකකුත් තියෙනවා. ඒ නිසා චුට්ටක් ඔගොල්ලෝ අංක 1 හා 2නේ ඔතන ලිව්වේ. අපි නෑ ඒක අගට දාමු. ඊට කලින් චුට්ටක් හිතන්න මෙන්න මෙහෙම දෙයක්. ආනත බල දෙකක් කියන්නේ මෙන්න මේ චූටි උදාහරණය බලන්න. දැන් වස්තුවක් තියෙනවා. ආනත බලයක් කියන්නේ ඒ කියන්නේ මේකේ එකම පැත්තට වෙන්න බෑ. මේ පැත්තට තව බලයක් යෙදෙන ගමන්ම හිතන්න මේ දිශාවට බලයක් යෙදෙනවා. මේක ඔයගොල්ලන්ට ප්‍රායෝගිකව හිතන්න පුළුවන් මෙන්න මෙහෙම. මේ බල දෙක නිසා දෙන්නේ මේ අදින ක්‍රමවේදය නිසා මේ වස්තුව චලිත වෙන්න ඕන කොයි දිශාවටද? මෙන්න මේ දිශාවට. මේ පැත්තට 10 නිව්ටන් යෙදුනොත් මේ පැත්තට 10 නිව්ටන් යෙදුනොත් අර කඩ ඉර දාලා තියෙන පැත්තට යෙදෙන බලය කීයක් වෙයිද කියලා හිතනවාද? දන්නේ නැහැ චුට්ටක් අත උස්සන්න. වැදගත් ගොඩක්. ඔයගලන්ට නෑ නමුත් හිතන්න. කීයක් වෙයිද? දන්නේ නැහැ චුට්ටක් අත උස්සන්න. හිතලා කියන්න බය වෙන්න එපා. ඉෂාරා සෙව්මිනි කීයක් වගේද? 20යි එහෙමද? ඇත්තටම මෙතන අගය අපිට හිතන්න කියන්න බෑ. පුළුවන් මේක ඕගොල්ලෝ මට්ටමට නැහැ. මේක 20ක් වෙන්නේ නැහැ. ඒ හේතුව මේක ආනතව තියෙන නිසා. ආනතව තියෙන නිසා. ඒක වෙනස්. අපි ඉස්සරහට කතා කරමු ඒ ගැනත් මේකේ. එතකොට එහෙම බලක් තියෙනවා. ඒ බල වෙනුවට යෙදිය හැකි තනි බලක් තියෙනවා. සංප්‍රයුක්ත බලයකුත් තියෙනවා. නමුත් අපිට වැදගත් වෙන්නේ මෙන්න මේ වගේ දේ. එනිසා අපි මාතෘකාව විදියට ගමු ඒකරේඛීය බල දෙකක සංප්‍රයුක්තය කියලා. ඒකරේඛීය බල දෙකක සංප්‍රයුක්තය. ඒකරේඛීය බල දෙකක සංප්‍රයුක්තය. ඒකරේඛීය බල දෙකක සංප්‍රයුක්තය. ඒ යටතේ ලියා ගමු. ඒ යටතේ ලියා ගමු. ඒ යටතේ ලියා ගමු. එකම දිශාවට ක්‍රියා කරන එකම දිශාවට ක්‍රියා කරන එකම දිශාවට ක්‍රියා කරන ඒකරේඛීය බලයන්හි සංප්‍රයුක්තය. ඒකරේඛීය බලයන්හි සංප්‍රයුක්තය. යටින් තරුවක් දාලා ලියමු. යටින් තරුවක් දාලා ලියමු. උදාහරණයක් ලෙස මාළු දැලක් අදින අවස්ථාවකදී විශාල පිරිසක් විසින් එකම දිශාවකට එක රේඛාවක් ඔස්සේ බලයන් යොදයි. ඊට යට රූලෙන්
මෙම සියලුම බලයන් වලට මෙම සියලුම බලයන් වලට යෙදිය හැකි තනි බලය යෙදිය හැකි තනි බලය මෙහි සංප්‍රයුක්තයයි මෙහි සංප්‍රයුක්තයයි මෙහි සංප්‍රයුක්තයයි හරි අපි චුට්ටක් බලමු මේකට අදාළව පොඩි ගණන් කීපයක් ඇත්තටම මේ ගණන් හරීම සරල ගණන් හරිද මෙතන ඇති දෙයක් නැහැ මේක මෙතන ඇත්තටම මේ විද්‍යාවේ යම් ආකාරයක පොඩි මූලික තැනක් හරි නිකන් අපි සිංහල වලදී ආයනු කියනවා හා වගේ මේක එක්තරා ආකාරයක ඔයගොල්ලන්ට පස්සේ තේරෙවි මේක ඉගෙන ගත්තට සමහරු කියනවා ඇති වැඩක් නෑ නේද අහන්න නෑ නේද කියලා නැහැ මේකෙන් යම් අවබෝධයක් එනවා මේක ගොඩාක් වැදගත් තැන් තියෙනවා මේ පාඩමට අදාළව චුට්ටක් බලන්න මම මේ වස්තුවක් ඇඳලා තිනවා මේ වස්තුව මත හරිම සරල දෙයක් මේ අඳින්නේ මේ පැත්තට 10ක්කුත් මේ පැත්තට තව 20කුත් යදනවා නිව්ටන් වලින්. එතකොට මේකේ සංප්‍රයුක්ත බලය කීයද කියන එක තමයි මම අහන්නේ. මම ඒ වගේ ගණන් කීපයක් දෙන්නම්. සංප්‍රයුක්ත බලය. හොඳට බලන්න මේ කතා කරන්නේ එකම දිශාවට යොදන්නේ හා ඒක රේඛීයව. ඒක රේඛීයව යොදන අවස්ථාවේදී මේ වගේ එක ඊතලයේ දිගේ තමයි අපි අඳින්නේ. හරිද? අපි ලොකුවට ගණන් කීපයක් හදන්නේ නැහැ. මේ අවස්ථා දෙකට අදාළව සංප්‍රයුක්ත බලය ඔයගොල්ලෝ ඉක්මනටම ලියමු. මේ අවස්ථා දෙකට අදාළව සංප්‍රයුක්ත බලය අපි ඉක්මනට ලියමු. සංප්‍රයුක්ත බලය රූපෙත් අඳින්න චුට්ටක් රූපෙත් අඳින්න මේ විදිහටම බලන්න ඒක රේඛීයව එකම දිශාවකට යොදලා තියෙනවා. මට chat එකේ answer එක ආපු අය චුට්ටක් දාන්න බලන්න. හරි සරලයි මේකේ දෙයක් නැහැ. මෙතනදී මම තව චූටි දෙයක් ඔයගොල්ලෝ answer එක ලිව්වට පස්සේ පොඩි දෙයක් මෙතනදී කියලා දෙන්න ඕන. ඒකයි. chat box එකේ දාන්න පුළුවන්. answers එනවා. හරි. 5 නිව්ටන් කියලා එකත් ඇවිල්ලා. හොඳයි. අපි චුට්ටක් බලමු try කරලා. මේ බලන්න. මේ බල දෙක වෙනුවට යොදන්න පුළුවන් තනි බලය අපි කියනවා 30යි නිව්ටන්.
හොඳට මතක තියාගන්න විභාගයේදී මේ චූටි චූටි තැනුත් අල්ලගන්න. නිව්ටන් කියන එකකේ අනිවාර්යයෙන්ම දාන්න ඕන ලකුණක් දෙනවා. හා මෙන්න මේ දිශාව නිරූපණය කරන්න පුළුවන් මෙන්න මෙහෙම උඩින් ඊ හිසකින් ඒ අදාළ දිශාවට. අපිට මේ වගේ සංඛ්‍යාවක, ඒ කියන්නේ මේ වගේ එක මෙහෙම ලකුණු කරන්න පුළුවන් ඒ පැත්තට නම් මේ දිශාව නම් මේ පැත්තට, ඒ වගේම ඉහළට නම් මෙහෙම, පහළට නම් මෙහෙම. එහෙම ප්‍රශ්නයක් නැහැ. නැත්නම් මෙහෙම දෙයක් කරන්න පුළුවන්. ඒ තමයි ඔගොල්ලෝ දන්නවා උතුර නිරූපණය කරන්න මෙහෙම. උතුර කියන්නේ එහෙම. එහෙනම් මේ බලය ඇත්තටම යෙදලා තියෙන මොන දිශාවටද? නැගෙන හිර දිශාව. එහෙම ලකුණු කිරීමෙත් අයිතිය තියෙනවා. හරිද? එහෙම ලකුණු කිරීමෙත් අයිතිය ඔයගොල්ලන්ට තියෙනවා. හරි. ඊළඟට මේ අවස්ථාව මොකද්ද? සංප්‍රයුක්ත බලය. මේකෙදි සංප්‍රයුක්ත බලය එන්නේ. කට්ටිය 5යි කියලා දාලා තියුණා. ඒක වැරදි. ඇයි ඒ? මේකේ හොඳට බලන්න මම එකයි කිව්වේ. බල දෙක දෙපැත්තේ තියුණට මේ බල දෙකම ඉදිරිය තින්නේ එකම පැත්තට. එකම දිශාවට. 20ක් හා 25ක් එකම දිශාවට ඉදිරිය තියෙනවා. එකම පැත්තට. ඒ නිසා මේ දෙක එකතුව කීයද? 45යි නිව්ටන්. මම එක කිව්වේ පටලව ගන්න එපා. ඒත් ඇත්තටම මේකට අනුව නම් නැගෙන හිර දිශාව. හරිද? මේ විදිහට අපි ලකුණු කරනවා. ඒ නිසා වැරදි ඒවා ටක් ගාලා ආන්සර් එක හදාගමු. මෙතන හරි කල්පනාවෙන්. මේක අඩු වෙන්නේ නැහැ. මොකද ඊ හිස තියෙන එකම පැත්තට. එකම දිශාවට. හරිද? හරි. ඊළඟට යටින් ලියා ගමු. දැන් මේ ඔක්කොම කතා කරේ එකම දිශාවට. දැන් මේ යටතේ අපි විරුද්ධ දිශාව ගැන කතා කරන්නේ. නිසා පොඩියට ලියාගමු මාතෘකාවක් විදියටම. විරුද්ධ දිශාවට ක්‍රියා කරන ඒක රේඛීය බලයන්හි සංප්‍රයුක්තය. විරුද්ධ දිශාවට ක්‍රියා කරන ඒක රේඛීය බලයන්හි සංප්‍රයුක්තය. ඒක රේඛීය බලයන්හි සංප්‍රයුක්තය. හරි. එතන යට රූලෙන් සාමාන්‍ය පාඩෙන් ලියමු. උදාහරණයක් ලෙස කඹ ඇදීමේ තරඟයකදී දෙදිශාවට බලයන් යොදයි. එවිට වැඩියෙන් යොදන බලයේ දිශාවට
චලනය වන අතර එම දිශාවට සංප්‍රයුක්ත බලයේ දිශාවද ක්‍රියා කරයි. එම දිශාවට සංප්‍රයුක්ත බලයේ දිශාවද ක්‍රියා කරයි. සංප්‍රයුක්ත බලයේ දිශාවද ක්‍රියා කරයි. එතන අපි චූට්ටක් ලියලා තියාගමු වෙනින් පාටකින්. ඔගොල්ලෝ නැත්නම් ওই දිශාව සහ ඒ වගේම විශාලත්වයේ අගය පොඩ්ඩක් පටලවා ගන්න තැනක් නිසා එතනට අදාළව ලියාගමු වෙනින් පාටකින් ලියා ගන්න. චුට්ටක් අයිමත් කියන්නලු. අපි කිව්වේ මට චුට්ටක් ඒ ලියපු එක පොඩ්ඩක් කියන්න පුළුවන්ද මේ? මොකද මම ඒ වෙලාවේ දෙන මේ එකක් නිසා චුට්ටක් අපි මේ මට පොඩ්ඩක් මේ වෙන කෙනෙක්ගෙන් චුට්ටක් අපි අරගෙන ඒක දාමු හොඳද? මම ඉස්සෙල්ලා කිව්වේ කම්බැදීමේ තරංගිකදී දෙදිශාවට බලයන් යෙදීම නිසා වැඩි දිශාවට යොදන බලයේ පැත්තට චලිතය සිදුවේ කියලා. ඒක මම කිව්වේ. හරිද? චුට්ටක්. හරිනේ. ඊළඟට අපි ලියාගමු. පොඩ්ඩක් ඒක මේ අපි චුට්ටක් වෙන කෙනෙක්ගෙන් ෂෙයා කරගමු හොඳද? හරි. ඊළඟට මම කිව්ව වෙනින් පාටකින් ලියමු කියන කාරණේ. වෙනින් පාටකින් අපි ලියමු. ලියන්න එතන යටින් ලියන්න. විරුද්ධ අතට ඒකරේඛීයව බල යොදන විට විරුද්ධ අතට ඒකරේඛීය බල යොදන විට ඒකරේඛීයව බල යොදන විට සංප්‍රයුක්ත බලය එම බල දෙකේ වෙනසින් ලැබෙන අතර සංප්‍රයුක්ත බලය එම බල දෙකේ වෙනසින් ලැබෙන අතර දිශාව වැඩි බලයේ දිශාව වේ. දිශාව වැඩි බලයේ දිශාව වේ. දිශාව වැඩි බලයේ දිශාව වේ. හරි. ඔන්න බලාගන්න. මේ උදාහරණ දෙකෙන් හරියටම අවබෝධ කරගන්න ඕන කලින් එකත් ලියා ගන්න ඕන. 3 හා 4 කියලා. දැන් හිතන්න මේ වස්තුව මත මේ දිශාවට බලයක් යොදනවා. මම හිතනවා 50 නිව්ටන් බලයක් යෙදෙන්නේ. මේ බලන්න මේ විරුද්ධ දිශාවට යෙදෙන්නේ. ඊහිස හරියට හිතන්න. විරුද්ධ දිශාවට මම මෙතනින් යෙදුවොත් 70 නිව්ටන් බලයක්. කියන්නේ දෙදිශාවට අදින්නේ. එතකොට දෙදිශාවට අදින අවස්ථාව තියෙන මේ පැත්තට 70ක් අදිනවා මේ පැත්තට 50ක් අදිනවා. එතකොට සංප්‍රයුක්තය මොන දිශාවද හා කීයක් වෙනවද කියන එක අපි මෙතනදී හිතන්න ඕන. දැන් මේකත් අපි හිතමු. දැන් මෙහෙමත් වෙන්න පුළුවන්. බලන්න මේ අවස්ථාවේදී බලයක් යෙදලා තිනවා මේ විදියට. ඒ බලය මම ලියනවා 80යි නිව්ටන් බලයක්. මේ දිශාවට මම යොදනවා 30යි නිව්ටන් බලයක්. ඒ අවස්ථාවේදී සංප්‍රයුක්ත බලයක් ක්‍රියා කරනවා. ඒ මොන දිශාවටද හා කීයක්ද කියන එකත් ඕන. හරිද? චුට්ටක් try එකක් දෙමු. මම තව ගානක් දෙන්නම් 5.
මේ තියෙන 100යි නිව්ටන් මේ 120යි නිව්ටන්. මේ ගණන් තුනට අදාළවත් අපි සංප්‍රයුක්ත බලය හොයමු. ඔව් ආන්සර්ස් කීපයක් ලැබිලා තිනවා. අනිත් ඒවත් ආන්සර්ස් කම් chat box එකේ දාන්න ඕගොල්ලෝ ආන්සර්ස් හොඳද? දෙවෙනි රූපේ පැහැදිලි නෑ. මේක නේද? මේක වෙන්න ඕනයි කියන්නේ. මේකේ තියෙන්නේ වස්තුව ඇඳලා 30ක් ඇතුල් පැත්තට 80ක් මේ දිශාවට. හරිද? මම මේක ඕනනම් නැවත චුට්ටක් ඔයගලන්ට ඒක නේද දෙවෙනි රූපේ කියලා අදහස් කරේ. මේකේ අදහස් කරලා තින්නේ 80ක් මේ පැත්තට එනකොට මේ දිශාවට 30යි නිව්ටන්. මෙහෙම තියෙනවා. මේ මේකම ඇන්දේ හොඳ ටිකක් විශාල කරලා ඇන්දේ. හරි හොඳයි. කට්ටිය දාලා තිනවා දිශාව නිරූපණය කරලා තිනවා ඉංග්‍රීසි වලින් වෙස්ටර්න් and ඊස්ටර්න් එහෙම දාලා තිනවා. හොඳයි. මේ බලයක් ලකුණු කරනකොට හොඳට මතක තියාගන්න බලයක් කියන්නේ දර්ශක රාශියක්. දර්ශක රාශියක් කියන විශාලත්වයක් මෙන්ම නිශ්චිත දිශාවක් තියෙනවා. නිශ්චිත දිශාවක් තියෙනවා. දිශාව නම් කිරීම තමයි හොඳම දේ. හැබැයි සමහර අවස්ථාවලදී ගානේ දිශාව නිවැරදිව දක්වන්න බැරි නම් දක්වන්න යන්න එපා. හරිද? මේ වලට අනිවාර්යයෙන්ම දක්වන්න පුළුවන්. මම අදහස් කරේ සමහර වස්තුන් වල නිවැරදිව දිශාව කියලා නැත්නම් අපි ඒකට අදාළව එහෙම දාන්නේ නැහැ. හරි. අපි චුට්ට බලමු මේක නේද? ඔයාලට පේනවා 70ක් මේ දිශාවට එදිලා තිනවා. මම මේක පොඩ්ඩක් හදන ක්‍රමයක් එක්ක හදන්නම්. දැන් බලන්න 70යි නිව්ටන් බලයක් ඉදලා තිනවා. අපි විරුද්ධව යෙදෙනකොට ඒක අඩු කරන්න ඕන. ඒකෙන් 50ක් අඩු කරනවා. එතකොට කීයද? 20යි නිව්ටන් බලයක්. එතකොට මේකේ උත්තරේ 20යි. දිශාව වෙන්නේ වැඩි පුර යෙදිච්ච බලයේ දිශාව. එහෙනම් මේ දිශාව කීයක් වෙන්න ඕනද? 20ක බලයක් යෙදෙන්න ඕන මොන දිශාවටද? බස්නාහිර නැත්නම් බටහිර දිශාවට. මේක බටහිර. හරි. පැහැදිලිනේ? බටහිර දිශාවට. මෙතනට අනුව හොඳට බලන්න සංප්‍රයුක්ත බලය මෙතනට අනුව සංප්‍රයුක්ත බලය 80න් 30ක් අඩු කරා. එතකොට එනවා අපට 50ක් කියලා. දිශාව මොකද්ද? 80 බලය දෙන්නේ. කල්පනාවෙන් බලය මේ පැත්තේ තියෙනවා කියන එක නෙවෙයි බලයේ දිශාව වැදගත් වෙන්නේ.
මෙහෙට 80ක් කෙනෙක් තල්ලු කරනකොට එහා පැත්තට 30ක් තල්ලු කරනවා. වැඩියෙන් යොදලා තියෙන්නේ 80 මේ දිශාවට. ඒ පැත්තට තමයි වස්තුව චලනය වෙන්නේ. කොච්චර බලයකින්ද 50කින්. මේක නැගෙන ඉර දිශාව. හරිද? මට ඒක ඒ පැටලිල්ල ලියන්න. හරි සරල බව ඇත්ත. නමුත් මෙතන යම් දෙයක් තියෙනවා. නැත්නම් කෙනෙක් බලාගෙන ඉඳී අයියෝ ඕක මොකද්ද වැඩි මහා ලොකු දෙයක් නෙවෙයි නේද කියලා. නෑ මේක වැදගත්. මේ 80 යෙදිලා තියෙන්නේ නැගෙනහිර දිශාවට. 30 යෙදිලා තියෙන්නේ බටහිර දිශාවට. වැඩියෙන් 80 යෙදිච්ච නිසා ඒ දිශාවට චලනය වෙන්නේ කීයක සංප්‍රයුක්තයක්ද? 50ක සංප්‍රයුක්තයක්. ඒ කියන්නේ මේකේ සරලව කිව්වොත් මේ 30යි 80යි නැතුව අපිට 50ක් දුන්නා නම් ඉවරයි කියන එක තමයි හරි සරල අදහස. හරිද? මෙච්චර ලොකුවට බල දෙකක් දෙන්න ඕනේ නැහැ කියන එක. මේකට අදාළවත් හිතමු. මේ බලන්න 100ක් මේ දිශාවට අදිනකොට 120ක් අනිත් පැත්තට අදිනවා. එතකොට හොඳටම පේනවා වැඩි බලය 120න් 100 අඩු කරාම අපට එන්නේ 20ක් බලයක් මොන දිශාවටද? ඒකත් නැගෙනහිර. මෙතන ආන්සර්ස් වල සමහර අයගේ මම දැක්කා දිශාව වැරදියට අරන් තියුනේ. අයිමත් ඒ අය චෙක් කරගන්න. සමහරු උතුරක් දාලා. වම දකුණ උතුරත් ආවේ කොහමද? උතුර නෑ වෙස්ට් බස් නෝත් කියලා දාලා තියෙනවා. නෝත් නෙවෙයි. දේශාන් හොඳද? නැගෙනහිර ඊස්ටර්න් හොඳයි. බටහිර නැගෙනහිර හොඳයි. කට්ටිය නිවැරදිව දාලාත් තිනවා. පටලවපු කීප දෙනෙකුත් ඉන්නවා. හරිද? චාරු පටලවල් තිනවා. අනිත් අය නිවැරදිව දාලා තිනවා. හරි සරල දෙයක් තියෙන්නේ. නමුත් ඔයගොල්ලෝ දන්නවා මේකේ දකින්න ඕනේ. ඒකයි කාරණේ. හරිද? අයි මම කිව්වොත් මේකේ හොඳ මුලින්ම අල්ලගන්න බල දෙක මොන දිශාවද කියලා. පළවෙනිමට බලන්න ඕනේ බල දෙක මොන පැත්තේද? දෙදිශාවට නම් අනිවාර්යයෙන්ම අඩු කරනවා. අඩු කරන්න ඕන වැඩි කෙනාගෙන් අඩු කෙනා අඩු කළා වැඩි කෙනාගේ දිශාවට තමයි යෙදෙන්නේ. 70 50 අඩු කරාම අපිට මෙතන ආන්සර් එක 20ක් මොන දිශාවද? 70 දිශාව. රූපය ඇඳලා තියෙන වැරදියට. හරිද? එහෙනම් ඔන්න හරියටම ආන්සර්ස් ටික දාගන්න මේක තමයි ක්‍රමය. හරිද? හොඳයි. අපි ඊළඟ කොටසට යන්නේ ඊළඟට යන්නේ සමාන්තර බල ගැන කතා කරන්නේ. ඒ නිසා මාතෘකාව යොදාගමු. මාතෘකාව යොදාගමු. සමාන්තර බල දෙකක සංප්‍රයුක්තය. සමාන්තර බල දෙකක සංප්‍රයුක්තය. සමාන්තර බල දෙකක සංප්‍රයුක්තය. දැන් නිකන් හිතන්න සමාන්තරව යෙදෙනවා. අපි හිතමු යම් ආකාරයක මෝටර රථයක් තියෙනවා. මේ මෝටර රථය මත තනි කෙනෙක් බලයක් යොදනවා 200ක නිව්ටන් බලයකින්. හරිද? ඊළඟට අපි තව එම වස්තුව එම වාහනය මතම දෙදෙනෙකු විසින් බලයක් යොදනවා. දෙන්නම යොදන්නේ හොඳට මතක තියාගන්න මේ දෙන්නම ඉන්නේ සමාන්තරව. හරිද? සමාන්තරව. එතකොට 200 දෙන්නම යෙදුවොත් මේ වස්තුව මත මේ දෙන්න යොදලා තින්නේ සමාන්තර බල දෙකක්
එහෙමනම් මේකේ සංප්‍රයුක්තය නැත්නම් සංප්‍රයුක්ත බලය 400 නිව්ටන් වෙනවා මේ දිශාවට. හරිද? පැහැදිලි ඇති. එහෙනම් අපි ඒ යටතේ චුට්ටක් ලියා ගමු. වස්තුවක් මත සමාන්තරව බල යෙදීමේදී එකම දිශාවට බල යෙදේ නම් එම බල දෙකේ එකතුව මගින් සංප්‍රයුක්ත බලය ලැබේ. එම බල දෙකේ එකතුව මගින් සංප්‍රයුක්ත බලය ලැබේ. එම බල දෙකේ එකතුව මගින් සංප්‍රයුක්ත බලය ලැබේ. මෙන්න මේ රූප දෙක චුට්ටක් ඇඳලා තියාගමු. කාර් එකක් හැඩයට අඳින්න ඉතින් හොඳද? නැත්නම් ඉතින් රූපයක් පෙට්ටියක් ඇඳලා කාර් එක කියලා ලියන්න එපා. හරි කාර් එකක් අඳින්න පුළුවන් නේ. අපි නිසා චූටි කාර් එකක රූපයක් ඇඳලා චුට්ටක් එක රූපේ දාගමු. එතකොට ඔයගොල්ලෝගේ ඔළුවට යනවා මේ අදහස් මොකද්ද? සමාන්තර බලම ඊට පස්සේ පොඩි ගණන් කීපයකුත් ඒකත් එක්ක දෙන්නම්. තමයි මේ දවස්වල උදේම නැගිටින්න. හරිද? ගොඩක් අය නිකන් නැගිටින්න කම්මැලි. එහෙම බෑ. හරිද? පොඩ්ඩක් නැගිටින්න වෙනවා. 5ටවත් නැගිටින්න 5 මාරවත් නැගිටින්න නැත්තම් මේ ඔන්ලයින් ක්ලාස් එක තිය කියලා ඊට විනාඩියක් තියලා නැගිටින්න එපා. නිකන් මල පෙරේතයෝ වගේ ලොග් වෙන්න එපා. මූණ පේන්නේ නැහැ. නමුත් පොඩ්ඩක් සයන්ස් සබ්ජෙක්ට් ඉගෙන ගන්නකොට ප්‍රෙෂ්ව නැගිටලා එන්න. ඔය ප්‍රෙෂ්ව නැගිටින්න ඕන කියලා ප්‍රෙෂ්ව දත් මදලා එන්න මූණකට සොදන් එන්න. එහෙම කියලා අර මේ වෙළඳ දැම්වීම වල යන ප්‍රෙෂ් ඒවා වලින්ම මදින්න ඕන කියලා නිතියක් නැහැ. කුමනවා කරයි. කුමන මම කිව්වේ මල පෙරේතයෝ වගේ එන්න එපා. නැගිටින්න උදේම නැගිටින්න. හරිද? මෙතන කවුරු හරි ළමයි ඉන්නවද ක්වොරන්ටයින් වෙලා ඉන්න අය? එහෙම නැත්නම් නිරෝධායනය වෙන කට්ටිය ඉන්නව නම් පොඩ්ඩක් අත උස්සන්න. එහෙම අය නෑ නේද? කොවිඩ් හැදිච්ච අය නෑ නේද? කොවිඩ් එහෙමත් නෑ නේද? හරි. රූපය අඳින්න නැති. මම ඊළඟට චුටි ගණන් කීපයක් දෙනවා. සමහර බල යොදනකොට පොඩි කාරණයක් තියෙනවා මේ මම එක ඉදිරියේදී පෙන්වන්නම්. මොකද ඊළඟ පාඩමේ අපි කතා කරන ගූර්ණය පාඩම නිසා ඒකට පොඩක් වැදගත්කමක් තියෙන නිසා මම ඒක කියන්නම්. මම චුට්ටක් ගාන සංකීර්ණ කරන විදිහට.
හරි. ගණන් කිහිපයක් දක්වලා තියෙනවා. අගයන් පැහැදිලි නැත්නම් චුට්ටක් මගෙන් අහන්න. මේකේ තියෙන 50 60 දිශාව මේ දිශාවට දෙවෙනි ගාන 150ද 160 දාලා තියෙනවා. දෙවෙනි ගානේ මෙතන 180 තියෙනවා. 180. හරිද? මේ 100 මේ 180 දිශාව පැහැදිලි නේද? මේකේ තියෙන්නේ 60යි 50යි කියලා මෙහෙම එකම ඊතලයේ මත ඊට පස්සේ 20ක් මේ දිශාවට යොමු කරලා තියෙනවා. මේකේ 30ක් හා 50ක් තියෙන්නේ. මේ පැත්තට 100ක් තියෙනවා. මෙතන 150 70 200 300. මම මෙතන නෑ ඒක මම ඊළඟට හැදුවට පස්සේ කියලා දෙන්නම්. ටිකක් ගණන් සංකීර්ණ කරලා තියෙනවා මම හොඳද? මම ගණන් ටික කියන නැත්නම් ඔයගොල්ලෝට පැහැදිලි යන්නේ නැහනේ. රූපය ඇඳගත්තා නම් හොඳට බලන්න මේ 6 වෙනි ගානේ තියෙන උඩම 50යි 60යි බල දෙකම නැගෙනහිරට. හොඳද? බල දෙකම නැගෙනහිරට කාට හරි පැටලුණා නම් මම අයිමත් කියන්නේ 7 වෙනි ගානේ තියෙන්නේ 100යි 180යි බල දෙකම බටහිර. බටහිර. හරිද? පටලවා ගන්න එපා. 8 වෙනි ගානේ තියෙන්නේ උඩින්ම 50යි 60යි කියලා බල දෙකක් එකම රේඛාව මත තියෙනවා. අනිත් බලය 20ක්. ඒක තියෙන්නේ නැගෙනහිර. බල ඔක්කොම තියෙන්නේ නැගෙනහිර. මේකේ නැගෙනහිර.
9 වෙනි ගාන හොඳට බලන්න. ඒක තමයි ඔයගලන්ට පැටලෙනවා ඇත්තේ. 30ක් හා 50ක් තියෙන්නේ නැගෙනහිරට. 30ක් හා 50ක් තියෙන්නේ නැගෙනහිරට. 100ක් තියෙන්නේ බටහිරට. 30ක් හා 50ක් තියෙන්නේ නැගෙනහිරට. 100ක් තියෙන්නේ බටහිරට. හොඳයි. 10 වෙනි ගාන. 150ක් තියෙනවා බටහිරට. 70ක් තියෙනවා නැගෙනහිරට. මේ තේ 200ක් තියෙනවා නැගෙනහිරට. 300ක් තියෙනවා බටහිරට. 200 හා 300 200 නැගෙනහිරට 300 බටහිර දිශාවට. හරි. අපි බලමු. මේ බලන්න මේ දෙකේ එකතුව තමයි හැමදෙස්සම එන්නේ. එකම දිශාවට බලය යෙදිලා නම් එහෙනම් මේ බල දෙක වෙනුවට ඔයාට තනි බලයක් යොදන්න පුළුවන්. ඒ කියන්නේ අපිට 50යි 60යි එකතු කරොත් අපිට එනවා 110 නිව්ටන් බලයක් මොන දිශාවටද? නැගෙනහිර දිශාවට. අපිට මෙහෙම ඊහිස්සකින් දක්වන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. හොඳයි. ඒ කිසිදු ගැටලුවක් නැහැ. මේකේ 100 180 යෙදලා තිනවා. හැබැයි මේ දිශාවට බටහිර දිශාවට. ආන්සර්ස් ඇවිල්ලා තිනවා. හොඳයි. 100 180 යෙදලා තිනවා. එතකොට 280ක බලයක් යෙදෙනවා මේ දිශාවට. බටහිර. දිශාව ලිව්වා දෙකම අවශ්‍ය නැහැ එකට දාන්න. නමුත් එක දෙයයි කරන්න ඕන. මම ඒ උනාට වඩාත් නිවැරදිව ඔයගලන්ට දැනගන්න ඕන නිසා මේක ආකාරය දැම්මේ. මේකේ දක්වලා තියෙන බලන්න 50යි 60යි එකතු වුණාම 110යි 110යි 20යි 130යි. දැන් මේ තුන් දෙනා එකතු කරලා තියෙන්නේ. නැගෙනහිර දිශාවට. ඒ තුන නම් ඇත්තටම හරියන්නේ නැති ඔයගලන්ට කිසිදු බාධාවක් නැහැ ප්‍රශ්නයක් නැහැ. මම මේකේ කලවම් කරලා තිනවා සංප්‍රයුක්ත බලයන් එක විරුද්ධ දිශාවන්ට දාලා තිනවා. හොඳට බලන්න 30ක් හා 50ක් නැගෙනහිරට යදනකොට 100ක් අනිත් දිශාවට යදෙනවා. 30යි 50යි එකතුව 80යි. එතකොට මේ පැත්තට 100ක් යදලා එහෙනම් ඇත්තටම 100න් 80ක් අඩු වෙනවා විරුද්ධ දිශාවක්. අර හෙට 100ක් මේ පැත්තට 80ක්. වැඩි එකෙන් අඩු එක අඩු කරාම 20යි නිව්ටන්. හැබැයි දිශාව 100 බලයේ දිශාව. ඇයි වැඩි බලයේ පැත්තට? හරිනේ. වැඩි බලයේ දිශාව. මේකේ කල්පනාවෙන් 150යි 70යි දෙදිශාවට තියෙන්නේ. මෙතනත් දෙදිශාවට. දැන් හිතන්න 150 70 තියෙනවනේ 150ක් මෙහෙට තල්ලු කරනවා. අපිට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. ඔක්කොම මේ පැත්තට තියෙන ඒවල එකතුව ගමු. 150ක් තියෙනවා බටහිරට 300ක් තව බටහිරට තියෙනවා. ඔක්කොම කීයද? 450යි. මේ දිශාවට දෙන 200කුයි 70ක. ඒ කියන්නේ 270ක්. විරුද්ධ දිශාවට. අයිමත් කියන්නම් 150 හා 300 තියෙන්නේ බටහිර දිශාවට. ඒ දෙකම ඇත්තටම මේ දිශාවම නිසා එකතු කරනවා. 70 හා 200 තියෙන්නේ විරුද්ධ දිශාවට නිසා ඒ දෙක එකතු කරනවා 270 270යි. එතකොට 450න් 270 අපි අඩු කරනවා. එතකොට බලන්න 180ක බලයක් එනවා. මොකද්ද දිශාව වෙන්න ඕන? වැඩි බලයක් එදලා තින්නේ බටහිර දිශාවට. බටහිර දිශාවට. සංකීර්ණ නැහැ හිතන්නයි ඕන. ඒකයි වැදගත්. මොනවා හරි වැරද්දක් තියෙනවා ඒ ටික හදාගමු අපි. ඔයගොල්ලෝ ෆෝන් එකෙන් ලොග් වෙනකොට ඔයගොල්ලෝ රීනේම් කිරීමේ හැකියාව දීලා තියෙනවා. අපි ඒක කැන්සල් කරන්න නැහැ. රීනේම් කරන්න ඔයගොල්ලෝගේ නම දිස්සතියේදී අංකයත් එක්ක රෙජිස්ටර් වුණාම නැත්නම් අපිට
ඒ කෙනාව අයින් කරන්න සිදු වෙනවා. හරිද? හරි. මේකේ කොහේ හරි අඩුපාඩුවක් මොකක් හරි තියෙනවා සම්පූර්ණ කරන්න නැත්නම් මොකක් හරි අමාරුයි කියලා හිතනවනම් මගේ එක අහන්න. ආන්සර්ස් දීපුව දැන් ගොඩාක් අයගේ හරි. හරිද? දීපු ඒවා නිවැරදිව ඔයගොල්ලෝ දාලා තිනවා. ඒ කියන්නේ දැන් යම් දෙයක් ඔළුවට ගිහින් තියෙනවා. හරිද? ෆිසික්ස් වල භෞතික විද්‍යාවේ යම් දෙයක් ඔළුවට ගිහින් තියෙනවා. ඔයගොල්ලන්ගේ යාළුවන්ටත් කියන්න දැනුවත් කරන්න ඔන්ලයින් ක්ලාස් එකට ජොයින් වෙන්න ඕන කෙනෙක්ට ජොයින් වෙන්න පුළුවන් myteachers.lk group එකට ජොයින් වෙලා සහ වෙබ්සයිට් එක ඔස්සේ හරිද? ඒ වරප්‍රසාදේ තියෙනවා. ඒ නිසා ඕනම කෙනෙක්ට ජොයින් වෙන්න පුළුවන්. මේ කාලය ඇතුළත ඔයගොල්ලන්ට පාඩම් කවර් කර ගැනීම ගත්තොත් තමයි ඔයගොල්ලන්ට ඉස්සරහට යන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ පාසල් වල යාළුවෝ ඒ කට්ටියට දැනුවත් කරලා කියන්න. හරිද? හොඳයි. මම ඊළඟට චූටි දෙයක් මේක පොඩි වැඩි දෙයක් උගන්වනවා. මේ බලන්න. දැන් වස්තුවක් මත බල යෙදුනහම සමහර අවස්ථාවලදී වස්තුව චලනය වනවාට වඩා අමතරව තවත් ඒ චලිතය වෙනස් ආකාරයකට වෙන්න බලනවා. දැන් බලන්න මේ වස්තුව මත බලයක් යොදනවා මම 10 නිව්ටන් බලය. පොඩි බලයක් යදුවේ. මේ පැත්තට යොදනවා මම 20 නිව්ටන් බලයක්. නැත්නම් 10ක්ම කිව්වත් කමක් නැහැ 20ක් ගමු. දැන් මේකේ සංප්‍රයුක්ත බලය කියලා ගත්තහම පොඩි ප්‍රශ්නයක් එනවා. දැන් නිකන් හිතෙන්නේ මේ දිශාවට සංප්‍රයුක්තය 10ක් කියලා අර්ථයක් එනවා. නමුත් පොඩි ප්‍රශ්නයක් එනවා. සංප්‍රයුක්ත බලයක් යෙදෙන බව ඇත්ත. ඒ සංප්‍රයුක්ත බලය හා අනිත් බලයන්ගේ පිහිටීම නිසා මේක ඇති වෙන ගූර්ණයක්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට දැන් හිතන්න මේ වගේ මේ වස්තුව මේ පෑන තිනවා. පෑනෙන් කෙනෙක් මෙහි උඩින් අදිනකොට මේ පැත්තෙන් යටින් අදිනවා. එතකොට මේක වැඩි බලයට චලනය වෙනවා වෙනුවට වෙන්නේ මේක භ්‍රමණය වෙලා තමයි යන්නේ. හරිද? ඒකට අපි කියනවා භ්‍රමණ ආචරණයකට ලක් වෙනවා. ඒ නිසා හරි කල්පනාවෙන් බලයේ යෙදිච්ච විදිය හොඳට සැලකිලිමත් වෙන්න ඕන. එතකොට හරි විදියට නම් මේකේ දෙන්න ඕන මෙහෙම. එකම දිශාවට නම් මේ සමාන්තරගතව. හරිද? විරුද්ධ දිශාවට මම කිව්වේ මෙහෙම යෙදුනොත් ඒක භ්‍රමණයකට ලක් වෙන්න පුළුවන්. භ්‍රමණයකට ලක් වෙනවා. අනිවාර්යෙන් වෙන දෙයක්. හරිද? ඒක චුට්ටක් ඔළුවේ තියාගන්න. මොකද අපිට ඊළඟ පාඩමේදී ඒක වැදගත් වෙන නිසා මම ඒක පොඩ්ඩක් දැනුවත් කරේ. මම ඊළඟට එන්නම්. ආනත බල ගැන චුට්ටක් කියන්න ඕන නිසා අපි මාතෘකාව දාගමු ඊළඟ රුලෙන්. ආනත බල දෙකක සංප්‍රයුක්තය. ආනත බල දෙකක සංප්‍රයුක්තය. ආනත බල දෙකක සංප්‍රයුක්තය. හරි. දැන් මේකයි කාරණේ. මේකේ ගණන් හදන්න නැහැ කොහෙත්ම නැහැ. මම උදාහරණයක් විදිහට ගත්තොත් මම සාමාන්‍ය වස්තුවක් ගන්න. මේ වස්තුව මත සාමාන්‍ය වස්තුවේ කේන්ද්‍රය එක තමයි ඒක බල යෙදෙන්නේ. අපි බලය මෙතනින් යොදනවා මේ වගේ බලයක්. මම මේ බලයට නමක් දෙනවා P කියලා බලයක්. P අක්ෂරයෙන් නම් කරා. මේ මත ඔන්න බලන්න ආනතව යෙදෙන්නේ. මේ තමයි Q බලය. P බලය හා Q බලය. දැන්
මම අගයක් විදියට ඕන නම් මට ගන්න පුළුවන්. මම ගන්නම් මේක ඕනනම් 100යි නිව්ටන්. මේක 150යි නිව්ටන් කියලා මම ගන්නම්. මේ අවස්ථාවේදී හොඳට මතක තියාගන්න සංප්‍රයුක්තය කොහෙත්ම මේ දෙකේ එකතුව එන්නේ නැහැ. ඒ කියන්නේ මේ දෙක වෙනුවට යොදන්න පුළුවන් ඒ තනි බලය මේ දෙක එකතුව නෙවෙයි. වෙනත් අගයක් වෙනවා. අනිත් කාරණේ තමයි දිශාව හැමතිස්සෙම මේ බල දෙක අතර දිශාවක් වෙනවා. දැන් හිතන්න මේක මම කිව්වේ ප්‍රායෝගික වෙන්න. වස්තුවක් තියලා වස්තුව මේ විදිහට දෙපැත්තට ඇද්දොත් ඒ වස්තුව මැද අක්ෂයක් ඔස්සේ එන්න බලන්න. ඒ කියන්නේ මේකට අදාළව R කියලා සංප්‍රයුක්ත බලයක් මම මෙතනට ගත්තොත් මේක චලනයකට ලක් වෙනවා. මම මේ අගය මකන්නම්. අගය මකන්න හේතුව තමයි හරි විදියටම ඇන්දොත් අගය වැඩි පැත්තට ටිකක් නැඹුරු වෙන්න තමයි මේක චලනය වෙන්නේ. හරිද? මම ඒ අගය පොඩ්ඩක් මකන්නම්. මෙන්න මේ විදියට ගියා කියලා හිතමු. ඊ හිසවල් දෙකක් දාලා තින්නේ මේක සංප්‍රයුක්ත බලය. හොඳයි. සාමාන්‍යයෙන් කොහොමත් සංප්‍රයුක්ත බලය අපි දක්වනකොට මෙහෙම අවස්ථාවකුත් තියෙනවා. ඊතල දෙක. මම R කියන බලය දුන්නා. resultant force කියන එකෙන් R කියන බලය දුන්නා. දැන් හොඳට බලන්න මේ තැන වෙනස් වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි මේ දෙක අතර හා ඒ අගය එකතුවට සමාන වෙන්නේ නෑ. ඒක හොඳට මතක තියාගන්න. මේක ගොඩාක් වැදගත් කාරණයක්. නිසා මෙන්න මේ රූපේ චුට්ටක් ඉක්මනටම දාගමු. මේ විදිහටම දාගමු. රූපේ හරියට දාගමු. රූපේ හරියටම දාගමු.
හරි. රූපේ දාගන්න නැති. අපි ඊළඟට ඒ යටතේ ලියා ගමු. ඒ යටතේ ලියා ගමු. ආනත බල යෙදෙන අවස්ථාවකදී ආනත බල යෙදෙන අවස්ථාවකදී මෙහි සංප්‍රයුක්ත බලය බල දෙක අතර දිශාවක පිහිටන අතර විශාලත්වය එකතුවෙන් ලබා ගත නොහැක. හරියට ලියන්න හොඳද? එකතුවෙන් ලබා ගත නොහැක. හරිද? මේ දෙක එකතු කරලා ගන්න බෑ. හොඳද? එක පටලව ගන්න එපා. මට මැසේජ් එකක් දාලා තිනවා අයිත් කියලා දෙන්න කියලා. කොතනද කියන එක දැක්කේ නැහැ. මේ අවස්ථාව වෙන්න ඕන මම හිතන්නේ. එහෙම නේද? මේ මං කිව්වේ මේ බල දෙක තියෙනවනේ. මේ බල දෙකේ සංප්‍රයුක්තය මේ දෙක අතර යෙදෙන්නේ. ඒ අපට හරිම දිශාව කියන්න බෑ. හොඳට මතක තියාගන්න අපිට දිශාව කියන්න බෑ. ඒ වගේම තමයි ප්‍රමාණ කියන්නත් බෑ. හරිද? ඒ සංඛ්‍යාව කියන්න බෑ. ඒ කියන්න බැරි ඕගොල්ලෝගේ මට්ටමේ විතරයි. හොඳද? ඔගොල්ලෝ A level කරන්න ගියාට පස්සේ ඔගොල්ලෝ ෆිසික්ස් වලදී මෙතනදී දිශාව කියන්න පුළුවන්. ඒ කියන්නේ අපි මෙන්න මේ කෝණය බලලා. හරිද? එහෙම එකක් තියෙනවා. නැත්නම් හිතයි ඔයගොල්ලන්ට කවදාවත් බෑ කියලා නෑ. පුළුවන්. හරිද? ඔයගොල්ලෝ මට්ටමට අදාළව ඔයගොල්ලන්ට පොඩි දැනුමක් දෙනවා. ආනත බල දෙකක් යටතේ මෙහිම සංප්‍රයුක්තයේදී මේ බල දෙක අතරට තමයි බලය යෙදෙන්නේ කියලා. හරිද? ඒ අවබෝධය දෙනවා. නමුත් ඔයගොල්ලන්ට ගණනය කිරීම කරන්න දෙන්නේ නැහැ. මම තව චූටි උදාහරණයක් කියන්න. මෙන්න මෙහෙම දෙයක්. මේ ආනතව බලයක් යෙදෙන දැනෙන අවස්ථාවක්. මේක චුට්ටක් හිතන්න. මේ මම හිතන්න පොඩ්ඩක් මේක කියලා දෙන්නේ. දැන් හිතන්න ඔයගොල්ලෝ වැස්සක ගමන් කරනවා. වහිනකොට වැහි බිඳු වැටෙන්නේ පල්ලෙහා දිශාවට. මේ මම කියලා දෙන්න යන්නේ නිරීක්ෂණය කරන චූටි ක්‍රමයක්. ඔගොල්ලෝ බයිසිකලයකින් හිතන්න ඔගොල්ලෝ යම් ආකාරයක බයිසිකලයකින් ගමන් කරනවා. බයික් එකකින් ගමන් කරනකොට ඔගොල්ලෝ ඉදිරියට තමයි යන්නේ. ඔගොල්ලන්ට වැස්ස වැටෙනවා කියලා තේරෙන්නේ මොන දිශාවට කියලාද හිතන්න. මේක මම හිතන්න පොඩ්ඩක් මේව කරේ හොඳද? ප්‍රායෝගිකව හිතන්න. ඔගොල්ලෝ බයිසිකලයකින් ඉදිරියට යනවා. වහිනවා. වැස්ස වැටෙන්නේ හුළඟක් නැත්නම් හරියටම පල්ලෙහාට. හුළඟක් නැති අවස්ථාවක් කියලා හිතන්න. ඒ අවස්ථාවේදී ඔගොල්ලෝ යන කෙනෙක් නම් කියන්නේ බයිසිකලේ පදවන කෙනෙක්. ඔයාලට වහිනවා කියලා තේරෙන්නේ මොන පැත්තටද? සාමාන්‍යයෙන් අත්දැකීමෙන් හොඳට බලන්න ඕගොල්ලන්ට වැස්ස එනවා කියලා පේන්නේ මෙන්න මේ පැත්ත. ආනතව. තමන්ගේ ඇඟට. සමහරවිට ඔයගොල්ලෝ කුඩයක් කියලා යන වෙලාවෙදී අපි වැස්ස වෙලාවකදී වාහනයක බයිසිකලයක යනවා නම් මෙහෙම කුඩේ මෙහෙම කෙලින් කරන් යන්නේ නැහැ. අපි කරන්නේ චුට්ටක් ආනත කරනවා. ඇයි ඒ? වැසි බිඳුව අපි මේ පැත්තට එනවා කියලා මේක කළා. හැබැයි ඇත්තටම වැස්ස වටින්නේ මේ පැත්තටද? නැහැ. ඇත්තටම වැස්ස වැටෙන්නේ කෙලින්. ඒක හොඳට පේන්නේ කෙනෙක් එළියේ ඉඳන් බලාගෙන හිටියොත් ඒ අවස්ථාව දිහා
එයාට පේනවා වැස්ස මෙහෙම වැටෙන්නේ යම් කෙනෙක් මෙහෙම යන්නේ. නමුත් ඒක අපට තේරෙන්නේ ඒ බල දෙකේ ආනත බලයක් ඇති. හරිද? චුටක් එක මම හිතන්න දෙයක් මේව කරේ. චුටි හිතන්න දෙයක්. මේ අත්දැකීමෙන් මේවා බලන්න. මේක ගොඩාක් වැදගත් වෙයි. මේකට අපි කියනවා ඇත්තටම මේ බල දෙකේ සංප්‍රයුක්තය යෙදෙන අවස්ථාවක්. හරිද? බල දෙකේ සංප්‍රයුක්තය යෙදෙන අවස්ථාවක්. මේක ගණනය කරනකොට ඕගොල්ලෝ මට්ටමට නැහැ. නමුත් නිකන් හිතන්න. දැන් මේ වගේ අවස්ථාවක් නම් මෙන්න මේ පැත්තට තමයි සංප්‍රයුක්තය ඉදිරිය තියෙන්නේ. හරිද? ඉදිරිය තියෙන්නේ. හරිද? මේකේ ගන්න ක්‍රමයක් තියෙනවා. මම ඒකයි කිව්වේ දැනට හිතන්න කාටවත් ලිමිට් එකක් නැහැ. හරිද? ලිමිට් කරගන්නත් එපා මේ සයන්ස් වල හිතන එක. ඔයගොල්ලෝ ඕන තරම් හිතන්න. හිතලා ප්‍රශ්න අහන්න. ඒක ප්‍රශ්නයක් නෑ. ඒ ආශ්‍රිතව ඔයගොල්ලන්ට මේක තවදුරටත් තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා හොඳට මතක තියාගන්න. ඔයගොල්ලෝ තාම මේ 10ට ආව ගමන්. තාම තව පාඩම් ගණනාවක් තියෙනවා. ඔයගොල්ලෝ 11 වසරට ගියාම තමයි ටිකක් පදම් වෙන්නේ මේ සිලබස් එක. එතෙක් ඔයගොල්ලෝ තාම යන්නේ මේක සමහරට තේරෙන්නේ නැහැ, සමහරට එහෙම ගැටලු වෙනවා. ඒ අවස්ථාවවලදී එකම විසඳුම මේක නැවත නැවත කියවන්න ඕන. නැවත නැවත හොයන්න ඕන. නැවත නැවත පාඩම් කරන්න ඕන. එහෙම මිසක වෙන විකල්ප නැත. හරිද? එනිසා චුට්ටක් මේ දවස්වල මහන්සි වෙන්න මේ කොයිට් තත්වෙත් එක්ක අපි මේ විදියට ඔන්ලයින් මේ දිගටම මේ මාසය පුරාවට කරනවා. ඒ කියන්නේ කොවිඩ් වසංගතය අවසන් වෙලා අපි නැවත ෆිසිකල් ක්ලාස් වල හම් වෙනකම් මේ ක්‍රියාවලිය වෙනවා. නිසා නිවැරදිව නෝට් එක ලියන්න ඕන. අපි නෝට් එක බලනවා ඒ වකවානු වලදී ෆිසිකල් ක්ලාස් එකේදී. ඒ වගේම ඔයගොල්ලෝ ගෲප් එකේ දැනුවත් කරලා තියෙනවා මේ ටියුට් පැක් එක ලබා ගන්න විදිය සහ බාහිරින් කෙනෙක් ජොයින්ට් වුණා නම් ඒකට ටියුට් එක print out එකක් ගන්න පුළුවන්. අපි ඒක PDF එක යොමු කරනවා. ඒ අදාළව ඔයගොල්ලෝ දැනුවත් කරලා තිනවා. ඒ ක්‍රියාදාමය ඔස්සේ අපි ඊළඟ දවසේ අපේ මේ 10 ශ්‍රේණිය සයන්ස් ක්ලාස් එකේදී හමු වෙමු. අදට අපි මේ පාඩම් මාලාව අවසන් කරනවා. මේ පාඩම ඇත්තටම අද දැන් අවසන් කරා. එතකොට ඔයගොල්ලෝ තවත් පාඩමක් එකතු වෙනවා ඔයගොල්ලෝගේ සිලබස් එකෙන් ඔයගොල්ලන්ට පාඩම් කරන්න. එහෙනම් ඔබ සැමට ආයුබෝවන්.